හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකයේ 3 වෙනි කොටසත් එක්කයි දුවේ පුතේ ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් 11ක් අවසානයේ මේ 13 වෙනි ශ්‍රේණියේ පළවන පාඩම පටන් ගන්න නිසා අපි මේක 12 වෙනි පාඩම විදිහට දුවේ පුතේ සඳහන් කරලා තියෙන්නේ ඔබට. ඉතින් විශේෂයෙන්ම මේ කොටසේදී මේ යාන්ත්‍රිකකරණයේ ඒකකයයි දරුවනේ මේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකයේ එහෙම නැත්නම් 12 වෙනි ශ්‍රේණියේ පාඩම් එකක 11කට පසුව පටන් ගන්න පාඩම නිසා 13 වෙනි පාඩම 12 වෙනි පාඩම විදිහටයි දරුවනේ අපි මේ නම් කරලා තියෙන්නේ. එහෙනම් 12 වෙනි පාඩම තමයි දරුවනේ යාන්ත්‍රිකකරණයේ දරුවනේ යාන්ත්‍රිකකරණයේ ඒකකයේ 3 වෙනි කොටස මේ බිම් සැකසීමේ ශිල්ප ක්‍රම හා අදාළ උපකරණයි දුවේ පුතේ අපි සාකච්ඡා කරන්නේ. ඔබ දන්නවා ආදරණීය දරුවනේ මේ බිම් සැකසීම කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපි දන්නවා ප්‍රධාන වශයෙන් යම්කිසි ඉඩමක් භූමියක් වගා ශේෂ්ත්‍රයක දරුවනේ අපි භෝග සංස්ථාපනයේ හෝ බීජ සිටුවීම සඳහා අපි භූමියේ භෞතික ස්වභාවය අවශ්‍ය පරිදි සකස් කරගන්න අවශ්‍ය වෙනවා දරුවනේ. අපි දන්නවා යම්කිසි පසක භෞතික ලක්ෂණ විදියට අපි ජෛව පද්ධති ආශ්‍රිත පස ඒකකයේ දෙවන ඒකකයට දරුවනේ ජෛව පද්ධති සම්බන්ධයෙන් මේ පස පිළිබඳ විමර්ශනය කරන ඒකකයේදී පාංශු ලක්ෂණ කතා කරනකොට දුවේ පුතේ අපි ප්‍රධාන පාංශු භෞතික ලක්ෂණ කතා කරාවත් එක්ක පාංශු ව්‍යුහය, පාංශු වයනි, පාංශු ඝනත්වය යටතේ දෘශ්‍ය ඝනත්වය හා සත්‍ය ඝනත්වය, පාංශු සවිවරතාවය, ඒ වගේම දරුවනේ අපි පාංශු සංස්ථිතිය, පාංශු වර්ණය, පාංශු උෂ්ණත්වය සහ අපි දරුවනේ විශේෂයෙන්ම පාංශු විද්‍යුත් සන්නායකතාවය කියන ලක්ෂණයත් අපි භෞතික ලක්ෂණයක් යටතේ දුවේ පුතේ කතා කරේ. ඉතින් මෙන්න මේ පසක ප්‍රධාන භෞතික ලක්ෂණ ප්‍රශස්ත ආකාරයට නියම ආකාරයට සකස් කර ගැනීම සඳහා දුවේ පුතේ අපි බිම් සැකසීමේ කටයුතු සිදු කරනවා. ඔබ දන්නවා නියමිත කාලයේදී ලැබෙන වැසිත් එක්ක අපේ රට කෘෂිකාර්මික රටක් ප්‍රධාන ජීවනෝපාය වී වගාව දරුවනේ ප්‍රධාන ආහාරයේ බත් මේ සඳහා වී වගා කටයුතු සහ අපි දන්නවා නියමිත කාලයට ලැබෙන වර්ෂාව නැත්නම් වර්ෂාපතන රටාව අනුවයි අපේ රටේ භෝග වගා කටයුතු කරන්නේ වී හා අනිකුත් ශ්‍රේෂ්ඨ භෝග වගා කරනවා දරුවනේ. ඉතින් ලංකාවේ වියලි කලාපේ අපි දන්නවා අනුරාධපුර වගේ පොළොන්නරුව වැනි ප්‍රදේශවල අපි දන්නවා මේ වැසි ජලය එක් රැස් කරලා රඳවලා තියාගන්න පුළුවන් වැව් තියෙනවා දරුවනේ. මේ වැව් ජලය භාවිතා කරලා මාස 3ක් වැනි කෙටි කාලයක් තමයි වියලි කලාපයේ වර්ෂාව ලැබෙන්නේ. මේ වර්ෂාව ලැබෙන කෙටි කාල සීමාව තුළ මේ ලැබෙන ජලයේ දරුවනේ විශාල වැව් ඉදි කරලා මේ වැව් තුළ එක් රැස් කරලා රඳවලා තියාගෙන යල සහ මහ විදියට කන්න දෙකකදී වී වගාව සහ අනිකුත් ශ්‍රේෂ්ඨ භෝග වගා කිරීම සාර්ථකව සිදු කරනු ලබනවා දරුවනේ. ඉතින් මේ ආකාරයට වියලි කලාපීය භූදර්ශයේ තුල එල්ලංගා පද්ධතියක් එහෙම නැත්නම් සංවිධිත වැව් පද්ධතියක් පවත්වා ගනිමින් ජල පෝෂක ප්‍රදේශයක් පවත්වා ගන්නවා දරුවනේ. චක්‍රීකරණය වෙනවා මේ ජලය. අපි දන්නවා මේ ජලයේ විශාල වැවකින් පිටාර යන ජලය ඊට පහළින් තියෙන වෙනත් වැවකට ගමන් කරනවා. මේ ආකාරයට සංවිධිත වැව් පද්ධතියක් උදල මේ ජලයේ චක්‍රීකරණය වෙනවා දරුවනේ. ජල පෝෂක ප්‍රදේශයක් පවත්වා ගන්නවා. එහෙම නැත්නම් අපි ඔබ ඉගෙනගෙන තියෙනවා මේක එල්ලංගා පද්ධතියක් කියලා. මේ වගේම අපි දන්නවා වැහි වතුර බලාගෙන භෝග වගා කටයුතු කරනවා. ඉතින් එක් කන්නේක භෝග අස්වනු නෙලා ගත්තට පස්සේ ඊළඟට ගොවි මහත්තුරු කියනවා බහලා තියෙනවා වතුර දෙනවා කියලා. මේ වැව් වලින් වතුර දෙනවා දියවර නිකුත් කරනවා. අපේ ලංකාවේ නම් අපි දන්නවා මේ සඳහා ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවක් තියෙනවා දරුවනේ. අපි දන්නවා වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් කියලා අපි කියන්නේ. ඉතින් මේ වාරි මාර්ග ඉංජිනේරුවරු මගින් මේ ජලය බෙදා හැරීම සිදු කරනවා. ඉතින් ඊළඟ කන්නේ භෝග වගා කටයුතු කරන්න බිම් සකස් කිරීම ආරම්භ කරන්න ජලය දෙනවා දරුවනේ. වතුර දුන්නාට පස්සේ තමයි ගොවි මහත්තුරු කුඹුරු බැඳලා නියරවල් රහින ඒ කටයුතු ආරම්භ කරන්න දරුවනේ. උදැල්ල භාවිතා කරලා මුලින් මේ දේවල් කරනවා. ඊට පස්සේ අපි දන්නවා මේ කලින් භෝග වගා කරලා තිබ්බ භූමියක් හෝ එහෙම නැත්නම් කලින් භෝග වගා නොකළ භූමියක අපි භෝග වගා කරන්න කලින් මේ තද වෙලා තියෙන පස බුරුල් කරන්න ඕනේ දරුවනේ. ඒ වගේම පස අපි දන්නවා විශේෂයෙන්ම අපි පස හැරි අපි කියනවා යම් කිසි ගැඹුරකට සීසෑම කරන්න ඕනේ. නැත්නම් පස අපි දන්නවා පෙරලීම කරන්න ඕනේ පුතේ. පස පෙරලීම සිදු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි එකට කියනවා විශේෂයෙන්ම අපි පස අර අවශ්‍ය ගැඹුරට සීසෑම කරනවා කියන දරුවනේ. පස හැරීම සහ නැත්නම් පස හැරීමට වඩා අපිට මේ වචනේ හොඳයි අවශ්‍ය ගැඹුරට ඒ සීසෑමේ කටයුතු කරන්න ඕනේ. පස පෙරලීම කරන්න ඕනේ දරුවනේ. අපි දන්නවා දැන් අර කලින් සැරේ තිබ්බ ඉපනැල්ල එක්කම මේ වර්ෂාව නැතුව ජලය නැතුව පස තද වෙලා තියෙන අර එරිතලලා ගියපු ඉපනැල්ලත් එක්ක ගොයන් කැපුවට පස්සේ ඔබ දන්නවා ඉතුරු වෙලා තියෙන පිදුරු ගහයි අර ගොයම් ගසේ ඉතුරු පහළ කොටසත් එක්ක මේ ඉපනැල්ලත් එක්ක තමයි තියෙන්නේ.
ඉතින් මේක අපි විශේෂයෙන්ම භාවිතා කළ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ භාවිතා කළ දරුවනේ විශේෂයෙන්ම අපිට පුළුවන් මේ බිම් සැකසීම කරන්න. අපි දන්නවා විශේෂයෙන්ම උපපස් නගුල, ඒ වගේම අතීතයේ මේ ලී නගුල, ගැමි ලී නගුල භාවිතා කළ දරුවනේ සත්ව බලයෙන් අපි දන්නවා මී ගවයන් භාවිතා කළ දරුවනේ මිනිස්ශ්‍රමය සහ සත්ව බලය මගින් මේ ගැමි ලී නගුල භාවිතා කළ අවශ්‍ය ගැඹුරට සීසෑම සිදු කරගත්ත දරුවනේ. රයිට්. ඒ වගේම ඊට පස්සේ මේ යකඩ නගුල, ඒ වගේම අපි දන්නවා තැටි නගුල, උපපස් නගුල වැනි නගුල් වර්ග භාවිතා කළ දරුවනේ මේ ප්‍රාථමික බිම් සැකසීම මගින් දරුවනේ මුලින්ම සිදු කරන්නේ තද වෙලා තියෙන පස බොරුල් කිරීම සහ පස පෙරලීම සිදු කරනවා දරුවනේ. අපි දන්නවා මේකෙදි විශේෂයෙන්ම ප්‍රාථමික බිම් සැකසීම සඳහා ඒ ප්‍රාථමික බිම් සැකසීමෙන් අනුතුරුව දරුවනේ අපි දන්නවා විශේෂයෙන්ම මේ භෝග වගාව සඳහා ද්විතීයික බිම් සැකසීම කරන්න අවශ්‍යයි දරුවනේ විශේෂයෙන්ම පේලි සකස් කරගන්න. ඒ වගේම වැටිහා අපි දන්නවා මේ ඇලි සකස් කරගන්න අවශ්‍ය දරුවනේ පාත්ති සකස් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම භෝග හෝ බීජ සංස්ථාපනයේ සඳහා වලවල් කපා ගන්න අවශ්‍ය වෙනවා දරුවනේ. ඉතින් ඒ සඳහා ගොවි මහත්තුරු මේ වගා කටයුතු සඳහා විශේෂයෙන්ම අපි දන්නවා රොටවේටරේ රිජරේ වගේ උපකරණ භාවිතා කරනවා දරුවනේ. මේ සඳහා මුලින් මට කියන්න බැරිනවා සාමාන්‍යයෙන් ප්‍රාථමික බිම් සැකසීමට උදැල්ල භාවිතා කරනවා දරුවනේ. උදැල්ල ඉන්නේ නිරවල් රැහැල අර පස මුලින්ම කපන්නේ නේ දරුවනේ. පස බුරුල් කරනවා. ඒ කටයුතු සිදු කරන උදැල්ල භාවිතා කරලා ගොවි මහත්තුරු. ඊට පස්සේ තමයි නගුල් උපකරණ භාවිතා කරලා අර අවශ්‍ය ගැඹුරට සීසෑම කරන්නේ දරුවනේ. පස පෙරලා ගන්න අවශ්‍ය කරනවා. ඉතින් මේ ප්‍රාථමික බිම් සැකසීම ඊට ද්විතීයික බිම් සැකසීමේදී දුවේ පුතේ අපි දන්නවා මේ අවශ්‍ය උපකරණ භාවිතා කළා. මට කලින් කියන්න බැන්නවා තැටි නගුල, මෝල් බෝඩ් නගුල භාවිතා කරනවා ප්‍රාථමික බිම් සැකසීමට. ද්විතීයික බිම් සමග තමයි දරුවනේ අපි විශේෂයෙන්ම කොකු නගුල, රොටවේටරය දරුවනේ, රිජරය භාවිතා කරනවා දරුවනේ. ඒ වගේම අපිට මේ පාත්ති දැමීම, ඒ වගේම දරුවනේ අපි දන්නවා විශේෂයෙන්ම වැටි දාන්න අවශ්‍යයි. ඒ වගේම වලවල් කපා ගන්න අවශ්‍ය වෙන ද්විතීයික බිම් සැකසීමේදී බීජ හෝ තවන් දාන්න අවශ්‍ය වෙනවා. සංස්ථාපනයේ පෙර සංස්ථාපනය කරගන්න ද්විතීයික බිම් සැකසීම කරන්න අවශ්‍ය වෙනවා දරුවනේ. ඉතින් විශේෂයෙන්ම ඒ වගේම අපි දන්නවා දරුවනේ මේ අතුරුයත් ගෑමේ උපකරණ අපිට අතුරුයත් ගෑමට අවශ්‍ය වෙන දරුවනේ විශේෂයෙන්ම අපි කියනවා භෝග සංස්ථාපනය කරපු අවස්ථාවේ ඉඳන් ශේෂ්ත්‍රීය භෝග තියෙන කාලය තුල සිදු කරන ක්‍රියාකාරකම් දරුවනේ අපි දන්නවා පස් ලං කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම භෝග සඳහා අපි දන්නවා වල් මර්ධනය වීඩ් කන්ට්‍රෝල් කරන්න වීඩර් භාවිතා කරන්න අවශ්‍ය දරුවනේ වීඩ් කන්ට්‍රෝල් වල් මර්ධනය කිරීමේ කටයුතු කරන්න අවශ්‍යයි. පස් ළඟා කිරීම, ඒ වගේම ජල සම්පාදනයේ පොහොර යෙදීමේ කටයුතු, පොහොර යෙදීමේ කටයුතු, පස් ලං කරන්න, පස බොරුල් කරන කටයුතු මේ දේවල් විශේෂයෙන්ම අතුරුයත් ගෑමේ කටයුතු සිදු කරන්න අවශ්‍ය වෙනවා දරුවනේ. එනම් භෝග සංස්ථාපනය කරපු අවස්ථාවේ ඉඳන් වගා ශේෂ්ත්‍රයේ භෝග පවතින තුරම සිදු කරන ක්‍රියාකාරකම් තමයි දරුවනේ අතුරුයත් ගෑමට අදාළ වෙන්නේ. ඒට අදාළ උපකරණ භාවිතා කරනවා දුවේ පුතේ. සරලවම හඳුන්වා දීමක් කරේ ඔබට. මෙන්න මේ ක්‍රියාවලි තුන මේ බිම් සකස් කිරීම සඳහා භාවිතා කරන ප්‍රාථමික බිම් සැකසීම, ඒ වගේම ද්විතීයික බිම් සැකසීම සහ අතුරුයත් ගෑම සඳහා දරුවනේ උපකරණ භාවිතා කරන්න අවශ්‍ය වෙනවා අපිට. ඒ අවශ්‍යතාවය අනුව ඒ උපකරණ වෙනස් වෙනවා භාවිතා කරන උපකරණ. අතීතයේ සම්ප්‍රදායික තාක්ෂණේ භාවිතා කරගෙන මේ ගැමි ලී නගුලෙන් ආරම්භ කරපු මේ කෘෂි තාක්ෂණේ භාවිතා කිරීම දරුවනේ අද වෙනකොට අපි දන්නවා අවශ්‍ය ගැඹුරට සීසෑම සිදු කරගන්න පුළුවන් දියුණු නගුල් වර්ග භාවිතා කරලා දරුවනේ මේ ක්‍රම පහසු කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි ක්‍රමානුකූලව බලමු. මේ යටතේ මේ ඒකකයේ තුන්වන කොටස යටතේ දුවේ පුතේ අපි මොනවද මේ බිම් සැකසීමේ ශිල්ප ක්‍රම සඳහා ඊට අදාළ උපකරණ කියන එක සම්බන්ධයෙන් ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දරුවනේ ඉදිරියට යමු. මේ බලන්න. භෝග වගාවකට යෝග්‍ය පරිදි දරුවනේ බීජ එහෙම නැත්නම් පැල සංස්ථාපනයේට භූමිය සකස් කිරීම බලන්න හරියටම හරියනේ අපි කිව්වා භූමිය සකස් කිරීම එමගින් මනා භෝග වර්ධනයක් සඳහා දරුවනේ අපිට මේ භෞතික පරිසරය සකස් කිරීම තමයි බිම් සැකසීම කියලා කියන්නේ. විභාගයට අනිවාර්යයෙන්ම අහනවා පුතේ බිම් සැකසීම හඳුන්වන්න වෙනවා අපිට. රයිට්. එහෙනම් බලමු අපි බිම් සැකසීම කොහොමද හඳුන්වන්නේ කියලා. හොඳයි දරුවනේ. භෝග වගාවකට යෝග්‍ය පරිදි බීජ හෝ පැල සංස්ථාපනයේට භූමිය සකස් කිරීම හා එමගින් මනා භෝග වර්ධනයක් සඳහා භෞතික පරිසරයේ සකස් කිරීමයි දරුවනේ බිම් සැකසීම කියලා කියන්නේ අපි. භූමිය සකස් කිරීම කියලා කියන්නේ. එහෙනම් බිම් සැකසීමේ ක්‍රියාවලියේදී අපි කිව්වා වගේම අපිට පස කැපීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ. පස පෙරලීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ. මේ කැට පොඩි කිරීම, ඒ වගේම මේ මිශ්‍ර කරගන්න වගේම ලෙවල් කරන්න ආදී ක්‍රියාවන් සිදු කරනවා. බලන්නකෝ බිම් සැකසීමේදී සිදු කරනු ලබන ක්‍රියාවලීන් මොනවද කියලා අහුවොත් දරුවනේ.
මේ බිම් සැකසීමේදී අපිට සිදු කරන්න අවශ්‍ය මේ බිම් සැකසීමේ ක්‍රියාවලියේදී අපිට පස කැපීම, පස පෙරලීම, ඒ වගේම කැට පොඩි කිරීම දරුවනේ, පස මිශ්‍ර කරන්න අවශ්‍යයි දරුවනේ, ඒ වගේම ලෙවල් කරගන්න අවශ්‍යයි දරුවනේ, මට්ටම් කිරීමේ ක්‍රියාවලිය කරන්න අවශ්‍යයි. මට්ටම් පූර්ව එහෙම භාවිතා කරනවා ඔබ අහලා තියෙනවනේ. ද්විතීයික බිම් සැකසීමේ උපාංගයක් විදියට. රිජරේ රොටවේටරේ භාවිතා කරනවා නේද දරුවනේ. ඒ වගේම ප්‍රාථමික බිම් සැකසීමට තැටි නගුල, ඒ වගේම ද්විතීයික බිම් සැකසීමට කොකු නගුලත් භාවිතා කරනවා නේද දුවේ පොතේ. ප්‍රාථමික බිම් සැකසීමට තැටි නගුල, මෝල් බෝඩ් නගුල, උපපස් නගුල, ලී නගුල, ඒ වගේම අපි යකඩ නගුල, ගැමිලී නගුල කියලා කියනවා නේද දරුවනේ. මේ ප්‍රාථමික බිම් සැකසීම සඳහා යොදා ගන්නා උපාංග. ඊට පස්සේ අපිට පුළුවන් විශේෂයෙන්ම අතුරියත් ගෑමේ උපකරණ විදියට දරුවනේ අපි කියනවා මේ වීඩර් හෝ උපකරණ භාවිතා කිරීමක් සිදු කරන. ඉතින් ක්‍රමානුකූලව එකින් එක අපි බලමු මොනවද මේ උපාංග කියන එක දුවේ පුතේ. එහෙනම් අපි විශේෂයෙන්ම කතා කරේ බිම් සැකසීමේ ක්‍රියාවලියේදී මොනවද මේ සිදු කරන ක්‍රියාවලීන් කියලා. එහෙනම් ප්‍රධාන බිම් සැකසීමේ ක්‍රියාවලියේදී අපි ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීයික බිම් සැකසීම සහ අතුරු යත්ගෑමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපාංග පිළිබඳව දුවේ පුතේ මෙතන සිට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට යමු. මෙන්න දරුවනේ ඔබෙන් ඇහුවොත් බිම් සැකසීමේ ශිල්ප ක්‍රම ටික මේ බලන්න දරුවනේ අපි කියලා තියෙන මේ වෙනකොට කතා කරලා තියෙන මෙන්න බිම් සැකසීමේ ශිල්ප ක්‍රම ටික දරුවනේ. බිම් සැකසීමේ ශිල්ප ක්‍රම වලට අපි යමු. අපි දන්නවා ප්‍රධාන බිම් සැකසීමේ ශිල්ප ක්‍රම තමයි දරුවනේ ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීයික බිම් සැකසීම සහ අතුරු යත්ගෑම දරුවනේ. ප්‍රාථමික බිම් සැකසීම මේ බලන්න. ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීයික බිම් සැකසීම, අතුරු යත්ගෑම. අප කිව්වා ප්‍රාථමික බිම් සැකසීම කියලා කිව්වේ කලින් භෝග වගා කර නොමැති එහෙම නැත්නම් භෝග වගා කළ භූමියක පස පෙරලීම, පස කැපීම නේද දරුවනේ. අපි කිව්වා මේ පස බුරුල් කිරීම, තද වෙලා තියෙන පස බුරුල් කිරීම, පස කැපීම, මේ පස පෙරලීම වැනි කටයුතු තමයි දරුවනේ ප්‍රාථමික බිම් සැකසීමේදී සිදු කරන්නේ. ඒ වගේම ද්විතීයික බිම් සැකසීමේදී දරුවනේ අපි කතා කරා මොනවද දරුවනේ කරන්නේ? මේ කැට පොඩි කිරීම සිදු කරනවා. දරුවනේ ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම මේ මට්ටම් කිරීම සිදු කරනවා. ඒ වගේම අපි දන්නවා මේකෙදි පාත්ති සකස් කිරීම, වැටි සහ ඇලි සකස් කිරීම දරුවනේ අපි සිදු කරනවා. ඒ වගේම පස මට්ටම් කිරීමේ කටයුතු සිදු කරනවා. ඒ වලවල් කැපීම වගේ කටයුතු තමයි මේ භෝග වගා කිරීමේදී සිදු කරන ද්විතීයික බිම් සැකසීමේදී අපි කතා කරන්නේ. ඒ වගේම අතුරු යත්ගෑමේදී දරුවනේ භෝග සංස්ථාපනය කරපු අවස්ථාවේ ඉඳලා අපි ශේෂ්ත්‍රී වගා ශේෂ්ත්‍රී භෝග පවතින තුරු සිදු කරන ක්‍රියාවන් තමයි දුවේ පුතේ අපි අතුරු යත්ගාමී කටයුතු විදිහට දුවල පුතාලට ආරම්භයේදී මේකෙදී හඳුන්වා දීම සිදු කළේ. ඉදිරියට යමු දුවේ පුතේ. එහෙනම් බලන්න ප්‍රාථමික බිම් සැකසීම කියන්නේ මොකක්ද කියලා. පෙර භෝග වගා නොකළ අන්න බලන්න. අනිවාර්යෙන්ම පෙර භෝග වගා නොකළ කියන කරුණ පුතේ අඩංගු වෙන්න ඕනේ. ඒ වගේම භෝග වගාවක් සිදු කළ භූමියක කියලා සඳහන් වෙන්න ඕනේ දරුවනේ. තද වූ පස බුරුල් කිරීමට අන්න බලන්න පුතේ. තද වෙලා තියෙන පසක් බුරුල් කරන්න. ඒ වගේම පස කැපීම සහ පෙරලීම තමයි දරුවනේ ප්‍රාථමික බිම් සැකසීමේදී සිදු කරන්නේ. ප්‍රාථමික බිම් සැකසීම හඳුන්වන්න කියලා ව්‍යුහගත මාදලී ප්‍රශ්නයක කිව්වොත් ඔබ ස්ථීර වශයෙන්ම මේකෙදි කරුණු අංක 1 පෙර භෝග වගා නොකළ, කරුණු අංක 2 භෝග වගාවක් සිදු කළ භූමියක, කරුණු අංක 3 තද වූ පසක් බුරුල් කිරීමට, කරුණු අංක 4 පස කැපීම, කරුණු අංක 5 පෙරලීම තමයි දුවේ පුතේ ප්‍රාථමික බිම් සැකසීමේදී සිදු කරන්නේ. ඉතින් ඒ කරුණු ටික අනිවාර්යයෙන්ම සඳහන් වෙන්න ඕනේ ඔබේ අර්ථ දැක්වීම තුළ සම්පූර්ණ ලකුණු ටික ලබා ගැනීම සඳහා නැත්තම් ලකුණු ලැබෙන්නේ නැහැ ව්‍යුහගත ප්‍රශ්නයකදී. මෙහිදී පස පෙරලීම නිසා මොකද වෙන්නේ පුතේ? යටිපස් ස්තරය ඉහළට පැමිණෙනවා. මේ පස පෙරලනකොට මේ පසේ තියෙන යටිපස් ස්තරය පුතේ යටින් තියෙන පස් ස්තරය ඉහළට එනවා. මෙහිදී පස පෙරලීම නිසා යටිපස් ස්තරය ඉහළට පැමිණීමත් මතු පිට පස මොකද වෙන්නේ පුතේ? මතු පිට තිබ්බ පස මොකද යට වෙනවා. මතු පිට පස යට වීමත් නිසා මොකද වෙන්නේ? වල්පැල පාලනයක් සිද්ධ වෙනවා. මතු පිට පසේ වැඩිලා තිබ්බ වල්පැල පාලනය වෙනවා. මොකද අපි කියනවා මේ යටිපස උඩට එනවා. මේ උඩුපස මොකද එතකොට යට වෙනවා. උඩපස යට වෙනවා. එතකොට මේ තිබ්බ වල්පැල යටි වර්ධනය වීම පාලනය වෙනවා. අතුලට යට වෙලානේ තියෙන්නේ ඒක. වල්පැල යටි වර්ධනය වෙන එක කන්ට්‍රෝල් වෙනවා දරුවනේ. විශේෂයෙන් මේකත් මතක තියාගන්න. එහෙනම් මෙහිදී පස පෙරලීම නිසා යටිපස් ස්තරය ඉහළට පැමිණීමත් මතුපිට පස යටවීමත් නිසා වල්පැල පාලනයක් සිදු වෙනවා දරුවෝ. පැහැදිලිද උල පුතාලට? හරි අපි ඉදිරියට යමු. අපි යනවා ද්විතීයික බිම් සැකසීමට.
අන්න බලන්න. ප්‍රාථමික බිම් කැසකීම සිදු කරන ලද පසේ විශාල කැට පොඩි කිරීම. වල් පැලයට හා වෙනත් අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීම. පස සියුම්ම සැකසීම හා මට්ටම් කිරීමයි දරුවනේ ද්විතීයික බිම් සැකසීමට අයිති වෙන්නේ. ඒ වගේම පාත්‍ය සකස් කිරීම, වැටි හා ඇලි සකස් කිරීම, වලවල් කැපීමත් ද්විතීයික බිම් සැකසීමටයි අයිති වෙන්නේ දරුවනේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න මේ කරුණු වලට අමතරව රචනා ප්‍රශ්නිකදී හැදින්වීමේදී ඒ කරුණු ටිකත් විස්තර කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා දරුවනේ. මේ බලන්න එහෙනම් ප්‍රාථමික බිම් සැකසීම සිදු කරන ලද පසේ විශාල කැට පොඩි කිරීම. ප්‍රාථමික බිම් සැකසීම සකස් කරන ලද පසේ තියෙන විශාල කැට පොඩි කිරීමට අවශ්‍ය වෙනවා දරුවනේ. ඒ වගේම වල් පැලයට හා වෙනත් අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කරන්න ඕනේ දුවේ පුතේ. ඒකත් ද්විතීයික බිම් සැකසීමේදී සිදු කරන්න. ඒ වගේම පුතේ පස සියුම්ම සැකසීම හා මට්ටම් කිරීම, ලෙවල් කිරීම තමයි පුතේ ද්විතීයික බිම් සැකසීමේදී සිදු කරන්නේ. මීට අමතරව ද්විතීයික බිම් සැකසීමේදී සිදු කරන ක්‍රියාවන් විදියට අපිට කියන්න පුළුවන් දරුවනේ පාත්‍ය සකස් කිරීම, පාත්‍ය සකස් කරන්න පුළුවන් දරුවනේ. මීට අමතරව ඊළඟට දරුවනේ වැටි හා එලි සකස් කිරීම, වැටි හා එලි සකස් කිරීම, ඒ වගේම දරුවනේ වලවල් කැපීම, භෝග සංස්ථාපනයට. මෙන්න මේවත් ද්විතීයික බිම් සැකසීමේ කටයුතු වලට අඩංගු වන අවශ්‍ය වෙන දේවල් දරුවනේ. හරි, මේ බලන්න ද්විතීයික බිම් සැකසීමේදී භෝග වගාවට අවශ්‍ය පරිදි මේ බලන්න පාත්‍ය දැමීම හරිනේ මෙතනම තියෙනවා. ඇලි හා වැටි සැකසීම සහ වලවල් සකස් කිරීම සිදු කරනවා. අපි ලියපු ටික එතරම් තියෙනවා. මේ බලන්න ඒ ටික නේ අපි මේ ලියපු ටිකමයි එතන අන්තර්ගත වෙලා තියෙන්නේ. අඩංගු වෙලා තියෙන්නේ. ඒ කරුණු ටිකම මෙතන තියෙනවා. පාත්‍ය සකස් කිරීම, වටි හා ඇලි සකස් කිරීම අපි මුල ඉඳන් කියපු දෙයක් ඒක දරුවනේ. සහ වලවල් සකස් කිරීම කියන ටික මෙතන සකස් කිරීම මේ දරුවනේ. ඒ විදිහට මේ ටික තියෙනවා. එහෙනම් හරි. මෙතනත් අපේ අඩංගු වෙලා තිබුණා. ඉදිරියට යමු. අන්න අපි දැන් යනවා අතුරුයත් ගෑමට. මේ බලන්න එහෙනම් හරිද බලන්න. යම් කෘෂිකාර්මික භූමියක, වගා බිමක, ඉඩමක භෝග සංස්ථාපනය කිරීමෙන් පසුව භෝග හිටෙව්වට පස්සේ දරුවනේ භෝගය ශේෂ්ත්‍රයේ පවතින අවස්ථාවේදීම, භෝගයේ ශේෂ්ත්‍රයේ තියෙන කාලවකවානුවේදීම අවස්ථාවේදීම සිදු කරනු ලබන බිම් සැකසීමේ ක්‍රියාවලින් තමයි පුතේ අතුරුයත් ගෑම විදියට හඳුන්වන්නේ. මොනවද අතුරුයත් ගෑමට අදාළ වෙන්නේ? මේ බලන්නකෝ. 1. පැල අවට පස බුරුල් කිරීම. 2. පැල වටා පස් ලං කරන්න පුළුවන් දරුවනේ අපි කිව්වා. ඒ වගේම 3. පොහොර යෙදීම. 4. වල් පැල පාලනය. මෙන්න ප්‍රධාන අතුරුයත් ගෑමේ ක්‍රියාවලිය. කියන්න බලන්න පුතේ පොඩ්ඩක් අතුරුයත් ගෑමේ ක්‍රියාවලිය ටික මොනවද කියලා පුතේ? පැලාවට පස බුරුල් කරන්න පුළුවන්. පැලවලට පස් ලං කරන්න පුළුවන්. පොහොර යෙදීම සිදු කරන්න පුළුවන්. වල් පැල පාලනය කරන්න පුළුවන්. තම වල් පැල ඉවත් කිරීමේ කටයුතු සිදු කරන්න පුළුවන් දරුවෝ. ඉදිරියට යමු. හොඳයි දරුවනේ අපි බලමු මේ බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ මොනවද කියලා. බලන්න දරුවනේ බිම් සැකසීමේ ක්‍රියා පහසු කර ගැනීමට යොදා ගන්නා උපකරණ තමයි දරුවනේ බිම් සැකසීමේ උපකරණ කියලා කියන්නේ. බිම් සැකසීමේ උපකරණ හඳුන්වන්න කිව්වොත් සරලවම දරුවනේ මේ බිම් සැකසීමේ ක්‍රියා පහසු කර ගැනීමට යොදා ගන්නා උපකරණ තමයි බිම් සැකසීමේ උපකරණ කියලා කියන්නේ අපි සරලව. එහෙනම් බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ අපිට කාණ්ඩ කරන්න පුළුවන් දරුවනේ. අපි බලමු කොහොමද මේ බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ කාණ්ඩ කරන්න කියලා දරුවනේ. ඉදිරියට යමු. මේ බලන්න. ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ තියෙනවා දරුවනේ. අංක 1 ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ. අපි ප්‍රාථමික බිම් සැකසීම කියන්නේ මොකක්ද කියලා දන්නවද දරුවනේ දැන්? ප්‍රාථමික බිම් සැකසීමෙන්ද මොකද්ද සිදු කරන්නේ කියලා අපි දන්නවා. එහෙනම් අපි බලමු මොනවද මේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ කියලාත් අපි දන්නවා. උපකරණ කිහිපයක් කතා කරා. නමුත් දැන් බලමු විස්තරාත්මකව මේ සම්බන්ධයෙන් අපිට සම්පූර්ණ අවබෝධයක් ලැබෙන විදිහට මේ સિદ્ધාන්ත කොටස් තසාර්ථකව ආවරණය කර ගැනීම සදා ආදරණීය දුවේ පුතේ අපි බලමු එහෙනම් මොනවද මේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ කියලා. මේ බලන්න. ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ මගින් පස කැපීම දරුවනේ. ඒ වගේම පස පෙරලීම
සිදු කරනවා. අන්න බලන්න. ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ වගේ ප්‍රධාන වශයෙන් මොකද්ද සිද්ධ වෙන්නේ දරුවනේ? මේ බලන්න. ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ මගින් දරුවනේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ මේ බලන්න. ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ මගින් මේ බලන්න පස කැපීම හා පෙරලීම සිදු කරනවා. අන්න බලන්න. මේ ආකාරයට දරුවනේ පස කැපීම සහ පෙරලීම සිදු කරනකොට අපි දන්නවා මෙවිට පසේ තද බව අඩු වී වාතනය අන්න බලන්න. අන්න තද බව අඩු වෙලා පසේ අවකාශ ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. පසේ අවකාශ තියෙනවා කියන්නේ වාතනය දියුණු වෙනවා. වාතයට රැඳෙන ඉඩකඩ තියෙනෝනේ. හිස්තැන් තියෙනකොට සවිවර බව වැඩි වෙනවා. වාතනීය ව්‍යුහය ආදී භෞතික තත්ත්ව දියුණු වෙනවා පුතේ. පසේ ව්‍යුහය වාතනය ආදී භෞතික තත්ත්ව දියුණු වෙනවා. පසේ සවිවරතාව වැඩි වෙනවා. පාංශු ව්‍යුහය දියුණු වෙනවා. පාංශු වාතනය දියුණුයි දරුවනේ. පාරගම්මිතාවය වැඩි වෙනවා පසේ. ඒ කියන්නේ හොඳින් පාංශු අවකාශ තියෙනවා. ශාක මුල් වලට පැතිරෙන්න ඉඩකඩ තියෙනවා දරුවනේ. පාංශු වාතය හොඳින් තියෙනවා අවකාශ හොඳින් තියෙනවා කියන්නේ පාංශු අවකාශ තුල අවකාශය තියෙනවා නම් ජලයට රැඳෙන්නත් ඉඩකඩ තියෙනවා දරුවනේ. වෝටර් හෝල්ඩින් කැපැසිටි එකත් පස්සේ වැඩි වෙනවා. ජලය රඳවා තබා ගැනීම හැකියාව ධාරිතාවයත් වැඩි වෙනවා. අන්න බලන්න එහෙනම් ඒකේ සිදුවන ක්‍රියාවලිය. නේද පුතේ? එහෙනම් අපිට ඒක ඉතාමත්ම පැහැදිලි. ඉදිරියට යන්න. මෙන්න ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ටික තියෙනවා දරුවනේ. උදාහරණ ටික මේ බලන්න. උදැල්ල උදළු මුල්ලුව නගුල දරුවනේ. නගුල ගත්තාම අපිට මේකෙදී ලී නගුල තියෙනවා දරුවනේ. ලී නගුල තමයි මෙතන විශේෂයෙන් මේ නගුල කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ යකඩ නගුල තියෙනවා, උපපස් නගුල තියෙනවා, හැඩලෑලි නගුල තියෙනවා දරුවනේ. තැටි නගුල තියෙනවා, ජපන් පරිවර්ත්‍ය නගුල තියෙනවා දරුවනේ. ජපන් පරිවර්ත්‍ය නගුල තියෙනවා. එහෙනම් අපි මෙන්න විශේෂයෙන්ම ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ටික අපි සඳහන් කරන්නේ දරුවනේ. අංක 1 උදැල්ල තියෙනවා දරුවනේ. අංක 2 උදළු මුල්ලුව. අංක 3 නගුල පුතේ. විශේෂයෙන්ම මෙතනදී අපි ලී නගුල කියලා කියන්න පුළුවන් පුතේ. මතක තියාගන්න නගුල කියලා හඳුන්වපුවාම විශේෂයෙන්ම ගැමිලී නගුල අපිට මේක වරහන් ඇතුලේ සඳහන් කරන්න පුළුවන් පුතේ. මේ නගුල කියන එකට අපිට ප්‍රධාන වශයෙන්ම මේ බලන්න ගැමිලී නගුල. ඒ අදහසයි දරුවනේ අපි දෙන්නේ. ඊට පස්සේ අංක 4 දරුවනේ යකඩ නගුල තියෙනවා දරුවනේ. අංක 5 උපපස් නගුල. අංක 6 හැඩලෑලි නගුල දරුවනේ. අංක 6 හැඩලෑලි නගුල. අංක 7 දරුවනේ තැටි නගුල. ඒ වගේම අංක 8 ජපන් පරිවර්ත්‍ය නගුල හඳුන්වන්න පුළුවන් දරුවනේ. ජපන් පරිවර්ත්‍ය නගුල හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ද්විතීක බිම් සැකසීමේ උපකරණ වලට යන දරුවනේ. මේ ද්විතීක බිම් සැකසීමේදී දරුවනේ ප්‍රාථමික බිම් සැකසීම සිදු කළ භූමිය වල අපිට පස් කැට පොඩි කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ලෙවල් කරන්න අවශ්‍ය වෙනවා දරුවනේ භූමිය. ඒ වගේම පාත්ති දැමීම සඳහා අපිට විවිධ වූ ද්විතීක බිම් සැකසීමේ උපකරණ තියෙනවා දරුවනේ. මොකද්ද බලන්න දරුවනේ එහෙනම්? මේ බලන්න. ප්‍රාථමික බිම් සැකසීම සිදු කළ භූමිය වල අපේ පස් කැට පොඩි කරන්න තියෙනවා දරුවනේ. පස් කැට පොඩි කරන්න තියෙනවා. ඒ වගේම ලෙවල් කරන්න තියෙනවා පුතේ. පාත්ති දාන්න වගේම විවිධ ද්විතීක බිම් සැකසීමේ උපකරණ මේ සඳහා අපිට භාවිතා කරන්න වෙනවා. රිජරය, රොටවේටරය, කොකු නගුල, ඒ වගේ නගුල් වර්ග භාවිතා කරන්න වෙනවා දරුවනේ. හරි. එහෙනම් බලමු. මෙන්න දරුවනේ එහෙනම්. විශේෂයෙන් උදාහරණ. අංක 1 උදැල්ල දරුවනේ. අංක 2 උදළු මුල්ලු අවශ්‍ය වෙනවා අපිට මේ ක්‍රියාවලියට. අංක 3 කොකු නගුල. අංක 4 රොටවේටරය දරුවනේ. අංක 5 තලපෝරුව. ඒ වගේම තැටිපෝරුව දරුවනේ. 7 මට්ටම් ලෑල්ල. අංක 8 දරුවනේ රිජරය. මේ රිජරය ඇයි දරුවනේ අවශ්‍ය වෙන්නේ? ඇයි දරුවනේ ඇලි සහ වැටි දමනයේ රිජරය අවශ්‍ය වෙනවා. ඇලි සහ වැටි දැමීම සඳහා නම් අය අමතක කරගන්න එපා දුවේ පුතේ. උදැල්ල, උදළු මුල්ලුව, කොකු නගුල, රොටවේටරය, තලපෝරුව දරුවනේ. ඒ වගේම තැටිපෝරුව, මට්ටම් ලෑල්ල සහ රිජරය ඇලි හා වැටි දැමීමේ විදිහට අපි ඒක හඳුන්වනවා දුවේ පුතේ.
එහෙනම් අතුරුයත් ගෑමේ උපකරණ බලන්නකො දුවේ පුතේ. ශේෂ්ත්‍රයේ භෝග සංස්ථාපනය කළාට පස්සේ දරුවනේ භෝග සහිත භූමියේ අස්වනු නෙලන තෙක් අපි පසට සිදු කරන ක්‍රියාකාරකම් සඳහා තමයි පුතේ මේ උපකරණ භාවිතා කරන්නේ. මොනවද දරුවනේ? පස් ලං කරන එක දරුවනේ. පස බොරුල් කරන්න පුළුවන්, පස් ලං කරන්න පුළුවන් දරුවනේ. පොහොර යෙදීම කරන්න පුළුවන්. ඒ වගේම දරුවනේ අපිට වල්පැල පාලනය සිදු කරන්න පුළුවන්. මේ සඳහා භාවිතා කරන උපකරණයි දරුවනේ අතුරුයත් ගෑමේ උපකරණ විදියට අපි හඳුන්වන්නේ. එහෙනම් බලමු දරුවනේ එක. මේ බලන්න. ශේෂ්ත්‍රයේ භෝග සංස්ථාපනය කළ පසුව භෝග සහිත භූමියේ අස්වනු නෙලන තෙක් පසට සිදු කරන ක්‍රියාකාරකම් තමා දරුවනේ ඒ සඳහා භාවිතා කරන උපකරණ තමයි අපි අතුරුයත් ගෑමේ උපකරණ විදියට හඳුන්වන්නේ. හෝ උපකරණ, වීඩර උපකරණ දරුවනේ අපිට සඳහන් කරන්න පුළුවන් විශේෂයෙන්. උදාහරණ ටික බලමු අපි. මෙන්න දරුවනේ. අංක 1 අතුරුයත් ගෑමේ උපකරණයක් විදියට අපි අතුරුයත් ගෑමටත් උදැල්ල ඒ වගේම උදළු මුල්ලුව භාවිතා කරලා දරුවනේ අපි ප්‍රාථමික බිම් සැකසීම සහ ද්විතීක බිම් සැකසීමටත් දරුවනේ. ඊට පස්සේ මෙන්න අපි මෙන්න මේ අත් ස්කෝප්පය කියන උපකරණය දරුවනේ අංක 4 දරුවනේ හෝ උපකරණ විදිහට MI හෝව V බ්ලේඩ් හෝව භාවිතා කරනවා දරුවනේ. ඊට පස්සේ පස්වෙනි ආකාරය තුන්පුරු කල්ටිවේටරේ අංක 6 වල්පැල නෙලන යන්ත්‍ර දරුවනේ. ඒ වගේම අංක 7 ජපන් රොටරි වීඩරය අංක 8 කෝනෝ වීඩරය. මේවා මොනවද? විශේෂයෙන් බිම් සැකසීමේ උපකරණ යටතේ මේ අතුරුයත් ගෑමේ උපකරණ විදියටයි මේවා හඳුන්වන්නේ දුවේ පුතේ. මෙන්න බිම් සැකසීමේ උපකරණ පිළිබඳ තොරතුරු ටිකයි දුවේ පුතේ දැන් කතා කරන්න යන්නේ එක් අපිට විශේෂයෙන්ම දරුවනේ මේ ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීක බිම් සැකසීම සහ අතුරුයත් ගෑම කියන මේ බිම් සැකසීමේ ප්‍රධාන ක්‍රියාවලි තුන සඳහාම භාවිතා කරන උපකරණයක් විදියට මේ උදැල්ල හඳුන්වන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම ගොඩ හා මඩ කියන භූමි සඳහා භාවිතා කරන්න පුළුවන් අතින් ක්‍රියා කරන සරල උපකරණයක් දරුවනේ උදැල්ල කියන්නේ. විශේෂයෙන් අපි දන්නවා ඒක. එහෙනම් වානේ තලයක් හා මිටක් සහිතයි පුතේ මේ උපාංගය. වානේ තලයක් සහ මිටක් සහිතයි. මිට බොහෝ විට ලීයෙන් සකස් කරලා තියෙනවා. මිට බොහෝ විට ලීයෙන් සකස් කරලා තියෙනවා. මුල්ලුව සුළු පරිමාණ වගාවලදී මුල්ලුව භාවිතා කරන්න පුළුවන් පුතේ විශේෂයෙන්ම පස බොරුල් කරන්න වගේ ලී මිටක් හා උල් සහිත වානේ තල තියෙන පුතේ තලයක් තියෙන්නේ පාගන මුල්ලුව තියෙනවා. උදළු මුල්ලුව හා අත් මුල්ලුව වශයෙන් පුතේ මේක වර්ග කිහිපයක් තියෙනවා. මේ බලන්න පාගන මුල්ලුව දරුවනේ. මේ උදළු මුල්ලුව මේක අත් මුල්ලුව. ටිකක් කුඩා ශේෂ්ත්‍ර වලට භාවිතා කරන්න පුළුවන්. අත් මුල්ලුව මං හිතන්නේ පැහැදිලි. පාගන මුල්ලුව, උදළු මුල්ලුව සහ අත් මුල්ලුවයි දරුවනේ මේ රූපයෙන් ඔබට පින්තූර වලින් පෙන්ලා තියෙන්නේ. මෙන්න බලන්නකෝ දරුවනේ මේ ගැමිලී නගුල. අන්න අපි අර ලී නගුල කියලා හැඳින්වුවේ දරුවනේ අතීතයේ මේ සම්ප්‍රදායික බිම් සැකසීමේ සීසෑමේ උපාංගයක් විදියට අපිට සම්ප්‍රදායික තාක්ෂණය භාවිතා කරලා තියෙන අවස්ථාවක් දරුවනේ. අපිට සීසෑමේ කටයුතු සඳහා මේකෙදි විශේෂයෙන්ම අපි භාවිතා කරනවා දරුවනේ සත්ත්ව බලය භාවිතා කරනවා. මී ගවයන් භාවිතා කරලා මේ සීසෑමේ කටයුතු සිදු කිරීමේදී විශේෂයෙන්ම මේ ලී නගුල, ගැමිලී නගුල යොදා ගැනීම සිදු කරනවා දරුවනේ. මේ බාන්නේ මේකේ මේ කොටස් නම් කරලා තියෙනවා හී දත, කැපුම් තලි නැත්නම් හී වැල කියනවා දරුවනේ, පත කඩේ නැත්නම් හීලී කියලා මේක සඳහන් කරන්නේ කවුද මෙයා? ගැමිලී නගුල. දැක්කොත් අඳුර ගන්න දරුවනේ ගැමිලී නගුල මේකේ අත තියෙනවා මෙතන කොටස් ටික නම් කරන්න. හී දත තියෙනවා. ඒ වගේම පත කඩේ නැත්නම් ලී හීය කියලා දරුවනේ ඒකට කියනවා අපි. මේක තමයි මේ තියෙන කැපුම් තලේ. කැපුම් තලේ නම් කරලා තියෙනවා දරුවනේ. ඉදිරියට යමු. බාහිර බලයක් ලෙස බහුලවම සත්ත්ව බලය යොදාගෙන ක්‍රියා කරන උපකරණයක් දරුවනේ මේ ගැමිලී නගුල. ඒ වගේම මෙලෙස යෙදිය යුතු බාහිර බලය පහත කරුණු අනුව වෙනස් වෙනවා පුතේ. පස් වර්ගයේ අනුව වෙනස් වෙනවා පුතේ මේ යොදන්න ඕන බාහිර බලය. ඒ වගේම භූමියේ විෂමතාවය, භූ විෂමතාවය අනුව වෙනස් වෙනවා පුතේ. ඒ වගේම නගුල් තලයේ ස්වභාවය හා හැඩය අනුව පුතේ වෙනස් වෙනවා. මේ සඳහා යෙදිය යුතු බලය සීසෑමට අවශ්‍ය ගැඹුර දරුවනේ. ඒ වගේම සීසෑම සිදු කරන වේගයත් පුතේ සඳහා බලපානවා. ඒ අනුව අපිට යෙදිය යුතු බාහිර බලය පුතේ මේ කරුණු අනුව
වෙනස් වෙනවා. ඉතින් මේ උපකරණ මඩ භෝග වගාව සඳහා යොදා ගන්නවා පුතේ. විශේෂයෙන්ම පස හැරීම පමණක් සිදු කරනවා මේ නගුල් මගින්. පස හැරීම පමණක් මේ මගින් සිදු කරනවා දරුවනේ. මඩ භෝග වගාවටයි මේ නගුල් වර්ග යොදා ගැනීම සිදු කරන්නේ. මෙන්න සැහැල්ලු යකඩ නගුල තියෙනවා දරුවනේ. මේ බලන්න පතකඩය තියෙනවා එකේ. මේ කැපුම් තලයේ මේ තියෙන කැපුම් තලයේ දරුවනේ. එතකොට මේකේ අත හැඩලෑල්ල නැත්නම් ඒකට කන කියලා කියනවා. මේ භූමි අංශය කියලා කොටසක් වෙනම තියෙනවා. හරි මේ තියෙන්නේ සැහැල්ලු යකඩ නගුල දරුවනේ. මේ රූපේ දැක්කොත් ඕගොල්ලන්ට නම් කරන්න පුළුවන් අහන්න දකින්න තිබුවොත් මේක තමයි සැහැල්ලු යකඩ නගුල. එයාගේ කොටස් ටිකත් නම් කරලා තියෙනවා. මේ සැහැල්ලු යකඩ නගුල ගත්තාම පුතේ ක්‍රියා කිරීමට සත්ත්ව බලය යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් පස හැරීම හීතුඩ මගින් සිදුවන අතර හැඩලෑල්ල මගින් මේ කැපුණු පස් කුට්ටිය පෙරලීම සිද්ධ කරනවා දරුවනි. මඩ බිම්බෝග වගාවේදී බහුල යොදා ගන්නවා පුතේ මේ උපකරණේ නගුල. පස කැපීම සිදු කරන ගැඹුර ඉතා හොඳින් පාලනය කරන්න හැකියාවක් නැහැ මේකේ. මොකද පුතේ පස කැපීම සිදු කරන ගැඹුර හොඳින් පාලනය කිරීම සිදු කරන්න බැහැ මේ යකඩ නගුලේ. හරි. මෙන්න දරුවනේ හැඩලෑලි නගුල. මෙන්න හැඩලෑලි නගුලක් තියෙනවා. සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කරමින් රෝදේ 4 ට්‍රැක්ටරයට මහ ට්‍රැක්ටරය කියලා කියනවා ගම්වලනේ. සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කිරීමෙන් නැත්තම් මේක යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරවන්න පුළුවන් පුතේ. මේකෙදි පස් කැපීම වගේම පෙරලීම ඉතා කාර්යක්ෂමව සිදු කරනවා පුතේ. පස් කැපීම වගේම දරුවනේ පස පෙරලීම ඉතා කාර්යක්ෂමව සිදු කරන නගුලක් විදිහට අපිට මේ හැඩලෑලි නගුල හඳුන්වන්න පුළුවන් පුතේ. බලන්න පුතේ මේ හැඩලෑලි නගුල මේ තියෙන හැඩලෑලි නගුල. එතකොට මේකෙදි විශේෂයෙන්ම සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කිරීමෙන් යන්ත්‍ර බලයෙන් මේ උපකරණය ක්‍රියා කරන නගුල මේ නගුලෙන් පස් කැපීම වගේම පෙරලීම ඉතාමත්ම කාර්යක්ෂමව දුවේ පුතේ සිදු කරන්න පුළුවන්. ඉතාමත්ම කාර්යක්ෂමව ඒ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. ඉදිරියට හොඳයි දරුවනේ. මේ නගුල් තලයේ පහළ කොටසින් පස කැපීම සිදු කරනවා දරුවනේ. ඒ වගේම ඉහළ වක්‍රාකාර හැඩලෑල්ලෙන් තමයි මේ කැපූ පස් පිඩැල්ල පෙරලීම සිද්ධ වෙන්නේ. ඒ වගේම අවශ්‍යතාවයේ අනුව සීසෑම පස කැපීම සිදු කරන ගැඹුර දරුවනේ ට්‍රැක්ටරේ ද්‍රාව පද්ධතියෙන් හයිඩ්‍රොලික් සිස්ටම් එකෙන් දරුවනේ කැපීම සිදු කරන පළල නගුලේ හරස් දණ්ඩ මගිනුත් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ගල්මුල් සහිත ඉඩම්වල භාවිතය අපහසුවත් දරුවනේ භෝග වර්ගයේ අනුව විශේෂයෙන්ම මේ කැපුම් ගැඹුර සීරුමාරු කරන්න පහසුයි. කැපුම් ගැඹුර සීරුමාරු කරන්න පහසුයි. ඒකත් මතක තියාගන්න. ජපන් පරිවර්තන නගුල තියෙනවා දරුවනේ මේ බලන්න. මේකට කියන්නේ ජපන් පරිවර්තන නගුල කියලා. මේ තියෙන ජපන් පරිවර්තන නගුල. රෝද දෙකේ ට්‍රැක්ටරයට සම්බන්ධය කරලා බලය ලබා දීලා ක්‍රියා කරවන්න පුළුවන් පුතේ. ට්‍රැක්ටරේ ලෑල් මාස්ටරේ නැත්නම් දිවිරෝධ ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා මේ ජපන් පරිවර්තන නගුල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බලය ලබා දෙන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම ඉදිරියට උල් හැඩයක් ඇති හැඩලෑලි දෙක තුනක් තියෙනවා දරුවනේ. ඉදිරියට උල් හැඩයක් තියෙන හැඩලෑලි දෙක තුනක් තියෙනවා පුතේ. මේ තියෙන මේ ඉදිරියට මේ තියෙන ඉදිරියට උල් හැඩයක් තියෙන හැඩලෑලි මේ බලන්න. ඉදිරියට උල් හැඩයක් තියෙන හැඩලෑලි දෙක තුනක් තියෙන්න පුළුවන් මේකේ. මේ බලන්න. ඉදිරියට උල් හැඩයක් ඇති හැඩලෑලි දෙක තුනක් තිබේ. එය නගුල් බඳට සම්බන්ධ කර සීරුමාරු කරන්න පුළුවන්. මේ හැඩලෑලි පුතේ මේ නගුල් බඳට සම්බන්ධ කළ මේ බලන්න මේ නගුල් බඳට සම්බන්ධ කරලා සීරුමාරු කරන්න පුළුවන්. නගුලේ බඳට සම්බන්ධ කරලා ඒක සීරුමාරු කරන්න හැකියාව තියෙනවා දරුවනේ. ඒකත් අපි දැක්කා. එතකොට පස පෙරලීමේ දිශාව පුතේ පස පෙරලන දිශාව දරුවනේ හැඩලෑල්ල සීරුමාරු කරන්න පුළුවන්. මේ පස පෙරලීමේ දිශාවට පස පෙරලීමේ දිශාව අනුව පුතේ හැඩලෑල්ල සීරුමාරු කරන්න පුළුවන්. මතක තියාගන්න. ඒ වගේම බිම් රෝදයේ මගින් ගැඹුර බිම් රෝදයේ තියෙනවා. බිම් රෝදයේ මගින් ගැඹුර පාලනය කරන්න පුළුවන්. ඒ වගේම පිඩැල්ල පෙරලීම මනාව සිද්ධ වෙනවා පුතේ. පස් පිඩැල්ල පෙරලීම මනාව සිද්ධ වෙනවා. ගල් මුල් සහිත ඉඩම් වල සීසෑමට මේකත් යෝග්‍ය වෙන්නේ නැහැ. ගල් මුල් සහිත ඉඩම් වල සීසෑමට මේක යෝග්‍ය වෙන්නේ නැහැ. කවුද උපකරණේ දරුවනේ අපි කතා කරපු ජපන් පරිවර්තන නගුල. තැටි නගුල මේ බලන්නකෝ දරුවනේ මේ තැටි නගුල මේ තියෙන්නේ මේ තැටි නගුල මේ තියෙන්නේ. තැටි නගුල ඔබට මතක ඇති. අපි බිම් සැකසීමට ප්‍රාථමික බිම් සැකසීමට යොදා ගන්නවා කියනවා. මේ බලන දරුවනේ එකේ කොටස් ටික මේ තැටි සෝරණයක් තියෙනවා. තැටිය
මේ බලන්න හිවිට රෝද දණ්ඩ හිවිට රෝදය හිවිට රෝද දුන්න නගුලේ රාමුව තියෙනවා දරුවනේ ඉහළ ඈඳුම මේ හරස් දණ්ඩ තියෙනවා ඉහළ ඈඳුම හරස් දණ්ඩ තියෙනවා දරුවනේ කොටස් නම් කරලා තියෙනවා කොටස් එකේ සිව්රෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා ලබා ගන්නා බලයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් පුතේ මේ තැටි මගින් කැපීම හා පිඩලි පෙරලීම සිද්ධ වෙන මං කිව්වේ ප්‍රාථමික බිම් සැකසීමට යොදා ගන්න උපකරණයක් කියලා පස් කැපීම හා පෙරලීම සිදු කරනවා දරුවනේ මේකේ මඩ සහිත ඇලෙන සුළු පස්වල වගේම ගල් මුල් සහිත රළු භූමියක උනත් සීසෑම කරන්න පුළුවන් පුතේ ඩිෂ් කරන්න පුළුවන් ප්‍රාථමික බිම් සැකසීම සිදු කරන්න පුළුවන් තැටි නැගුල මගින් තැටි වල කැපෙන කෝණය දරුවනේ සිරස්ව හා තිරස්ව සීරු මාරු කරලා කැපීම වෙනස් කරන්න පුළුවන් විශේෂයිනේ මොකද්ද තැටි වල කැපෙන කෝණය පුතේ ඇන්ගල් එක සිරස්ව හා තිරස්ව සීරු මාරු කරලා දරුවනේ කැපීම වෙනස් කරන්න පුළුවන් ප්‍රාථමික බිම් සැකසීමට යොදා ගන්න උපාංගයක් තැටි නගුල මෙන්න තවත් ප්‍රාථමික බිම් සැකසීමට යොදා ගන්න උපකරණයක් දරුවනේ උපපස් නගුල මේ බලන්න අපි වගා ශේත්‍රයේ දිගින් දිගටම එකම ගැඹුරකට සීසෑමේදී ස්තර තද වෙනවා හાર્ඩ් පෑන් කියලා කියන්නේ අපි ඒක බිඳ දැමීමට යෝග්‍ය නගුලක් මොකද දරුවනේ වගා ශේත්‍රයේ දිගින් දිගටම එකම ගැඹුරකට සීසෑමේදී ඒ ස්තර තද වෙනවා දරුවනේ ස්තර තද වෙලා තියෙනකොට තද වෙච්ච ස්තර බිඳ හෙලීමට බිඳ දැමීමට යෝග්‍ය නගුලක් දරුවනේ මේ උපපස් නගුල කියන්නේ හරි කොකු නගුල දැති පෝරුව කියලා කියනවා මේ පෝරු භාවිතා කරන්න අපි ද්විතීක බිම් සැකසීමේ උපාංග විදියටයි මේ කොකු නගුල් නැත්නම් අපි කියනවා දැති පෝරුව කියලා කියනවා දරුවනේ මේ බලන්න මේ කොකු නගුල් නැත්නම් දැති පෝරු ද්විතීක බිම් සැකසීමේ උපාංගයක් විදියටයි අපි භාවිතා කරන්නේ දැන් අපිට ටක් ගාලා උපකරණ දැකපු ගමන් මෙයා ප්‍රාථමික බිම් සැකසීමටද ද්විතීක බිම් සැකසීමටද නැත්නම් අපිට කියනවා අතුරුයත් ගෑමී උපකරණයක් විදියට මොනවටද භාවිතා කරන්න කියන එක දුවලා පුතාලත් එක්ක ඊටාම සාර්ථකව සාකච්ඡා කරලා තියෙන්නේ. ගෙන්ද දුවලා පුතාලට හොඳ වැටහීමක් තියෙනවා කොකු නගුල. කොකු නගුල් තල සවිමත් වක් ගැසුණු දණ්ඩකටයි සවි කරලා තියෙන පුතේ. මේ බල සවිමත් වක් ගැසුණු දණ්ඩකටයි සවි කරලා තියෙන පුතේ මේවා. කොකු නගුල් තල සවිමත් වක් ගැසුණු දණ්ඩකට සවි කරලා තියෙන පුතේ. එම දඬු සමූහය සැකිල්ලකට ස්ට්‍රක්චරයකට සැකිල්ලකට සවි වෙලා තියෙන දරුවනේ. තුන් සංදි ඇමුණෙමින් අපි කියනවා 3 point hitch එකෙන් තමයි අපි කියනවා තුම්පුරුක් ඈදුම මගින් සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කරනවා දරුවනේ. කොකු මගින් පස හැරීම මෙන්ම විශාල පස් පිඩලි කැඩීම පස මත ඇදගෙන යාම දරුවනේ යම් පස් තරමකට ඇදගෙන යාමේදී පස තරමකට මට්ටම් වීම ලෙවල් වීමක් සිද්ධ වෙනවා දරුවනේ ප්‍රධාන රාමුවේ තල සහිත දඬුවල දුනු නිසා පුතේ සීසෑමේදී නගුලට වෙන අනතුරු වළක්ව ගන්නත් පුළුවන් හොඳයි තැටි පෝරු මේ ද්විතීක බිම් සැකසීමේ උපකරණ විදියටයි දරුවනේ භාවිතා කරන්නේ මේ බලන්න තැටි පෝරු සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කරලායි පුතේ මේකත් ක්‍රියාත්මක වෙන්නේ සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධවයි ක්‍රියාත්මක වෙන්නේ මේවායි අක්ෂයට සවි කළ තැටි කට්ටලයක් මේ බලන්න මේ තැටි කට්ටලේ මේ වෙන මෙලියට අරන් පෙන්නලා තියෙන පුතේ තැටි කට්ටලයක් අක්ෂයට සවි කළ තැටි කට්ටල කිහිපයක් තියෙනවා පුතේ එක් කට්ටලයක තැටි 7ක් පමණ තියෙනවා මේක කට්ටලයක තැටි 7ක් පමණ තියෙනවා දරුවනේ මේකත් අපි ද්විතීක බිම් සැකසීමේ උපාංගයක් විදියටයි භාවිතා කරන්නේ වඩා ඉදිරියෙන් ගමන් කරන තැටි කට්ටල දාර රැලි සහිත වන අතර පසුපසින් ගමන් කරන තැටිවල දාර සුමටයි දරුවනේ ඉදිරියේදී ඇති තැටි වලින් පස් කැට පොඩි කරනවා අන බලන ද්විතීක බිම් සැකසීම උපකරණනේ ඉදිරියෙන් තෙන තැටි වලින් පස් කැට පොඩි කරනවා පුතේ පසුපස තැටි වලින් ඒක සමතලා කරනවා බලන්න කොච්චර තාක්ෂණයේ දියුණු ක්‍රම භාවිතා කරනවද කියලා මේ නගුල් වල ඒ අනුව තැටි නගුල භාවිතයෙන් පස පෙරලන ලද ගොඩ ඉඩම් වල බලන්නකෝ තැටි නගුල භාවිතා කරන්නේ ද්විතීක බිම් සැකසීමකනේ මේ පෙරලන ලද ගොඩ ඉඩම් වල දරුවනේ විශාල පස් කුට්ටි පොඩි කරන්න දරුවනේ විශාල පස් කුට්ටි පොඩි කිරීම වගේම මට්ටම් කිරීම මේ පස කලවම් කිරීම වැඩි කාර්ය කිහිපයක් වුණත් මේ මගින් එකවර සිදු කරගන්න පුළුවන් බලන්න මේ උපාංගේ එකවර සිදු කරගන්න පුළුවන් මේ ක්‍රියාවලින් ටික දරුවනේ මේ නගුල මගින් මොකද්ද උපකරණේ මේ තැටි පෝරුව මගින් මේ ක්‍රියාවලිය සිදු කරගන්න පුළුවන් ඒ වගේම තලපේලි දෙක පසේ ස්වභාවය අනුව සීරු මාරු කරගන්නත් හැකියාව තියෙනවා තැටි පෝරුවේ අඩංගු තැටි සාමාන්‍ය තැටි නගුලේ තියෙන තැටි වලට වඩා කුඩා දරුවනේ කුඩායි ඒ වගේම සංඛ්‍යාවෙන් වැඩි විස්කම්බේ සෙන්ටිමීටර් 45ක් 55ක් අතර වූ අවතල තැටි වන අතර මෙම තැටි අතර පරතරයේ පුතේ සෙන්ටිමීටර් 15ක් ગેප් එක වෙන විදියට රාමුවේ ඇක්සලේහි සවි කරලා තියෙන දරුවනේ තැටි සියල්ලම මේ ඇක්සලේ සමග එකවර දරුවනේ බලන්න එකවර එකට
කරකැවෙන සේ නිර්මාණය වෙලා තියෙන එකවර එකට කරකැවෙන සේ නිර්මාණය කරලා තියෙන දරුවනේ. රොටවේටරය මේකත් අපි දන්නවා ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක් රොටවේටරය. රිජරය වැටි දාන්න සකස් කරන රිජරයත් අපි දන්නවා ඊළඟට කතා කරන්නේ ද්විතීයික බිම් සැකසීමේ උපාංගයක්. මේකත් මේ කවුද දරුවනේ රොටවේටරයත් ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක්. මේ බලන්න මේකේ වම් පස තල ඇමුණුම් දාන්න තියෙනවා දකුණු පස තල ඇමුණුම් දාන්න තියෙනවා තල තියෙනවා නේ දරුවනේ දම්මැල් කවරේ ඉහළින් තියෙනවා නම් කරලා. අතින් වගේම ඉන්ධන බැටරි බලයෙන් දිවිරෝධ ඒ වගේම සිවුරෝධ ට්‍රැක්ටර් වලට සවි කළා ක්‍රියාත්මක කරන උපාංගයක් දරුවනේ. ඒ වගේම පස කුඩා කැබලි වලට කඩා සියුම් කිරීම තමයි පුතේ මේකේ ප්‍රධාන කාර්යය වෙන්නේ. ප්‍රධාන කාර්යය වෙන්නේ රොටවේටරේ. මේ බලන්න. රයිට්. ගොඩ භෝග වගාවේදී වගේම මඩ භෝග වගාව සඳහා යොදා ගන්න පුළුවන් රොටවේටරය නිපදවලා තියෙන පුතේ ඒ ආකාරයට බලන්න ගොඩ භෝග වගාව හා මඩ භෝග වගාව සඳහා යොදාගත හැකි රොටවේටරේ නිපදවලා තියෙනවා පුතේ මේ සඳහා ඒවා අතුරියත් ගෑමටත් දරුවනේ යොදා ගන්න පුළුවන් විදියටයි කුඩාවට නිපදවලා තියෙන්නේ. අතුරියත් ගෑමේ කටයුතු සඳහාත් යොදා ගන්න පුළුවන් විදියට තමයි කුඩාවට මේ උපකරණේ නිපදවලා තියෙන දරුවනේ. උපකරණයෙන් පස සියුම් කිරීමේ ක්‍රියාව සඳහා එහි තනා තියෙන තල සංඛ්‍යාව දරුවනේ. ඒ වගේම තල කරකැවෙන වේගය වගේම ට්‍රැක්ටරයේ ක්‍රියා කරන වේගයත් හේතු වෙනවා. සිවුරෝධ ට්‍රැක්ටර වල ජවගනු දණ්ඩ PTO දණ්ඩ මගින් උපකරණයට සම්බන්ධ කරන්නේ දරුවනේ. ඒ වගේම ගැඹුර පාලනය සඳහා මේකට භූමි රෝධයක් තියෙනවා. ගැඹුර පාලනය සඳහා භූමි රෝධයක් මේකට තියෙනවා දරුවනේ. මෙන්න අත්පෝරුව අතින් ක්‍රියා කරන ඉතා සරල උපකරණයක් මඩබිම් වගාවේදී බහුලව භාවිතා කරන ඔබ දැකලා ඇති මේ අපේ ගැමි පරිසරවල විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තවමත් භාවිතා වෙනවා මේක පෝරු ගානවා කියලා මේ පෝරුව කරේ තියාගෙන යනවා ගොවි මහත්තුරු දැකලා ඇති අර බිම් සකස් කරලා අර වපුරලා ඉවරනාට පස්සෙත් බීජ අර පෝරු ගානවා සකස් කරනවා අර ජලය යන්න ඒ හරියට මේ වගා බිම මේ දැන් අපි දන්නවා ලියද්ද සකස් කිරීම සඳහා පෝරු ගෑම සඳහා අර මට්ටම් කරලා සකස් කරගන්න දරුවනේ නියමාකාරයට අර ජලය ගලාගෙන එන පේලි සකස් කරගන්න විශේෂයෙන්ම මේ පෝරු ගෑමේ කටයුතු සඳහා අත්පෝරුව භාවිතා කරනවා අතින් ක්‍රියා කරන ඉතා සරල උපකරණයක් විශේෂයෙන්ම මඩ බිම් වගාවේදී තමයි වී වගාවේදී තමයි බහුලවම යොදාගන්නේ දරුවනේ මෙන්න මට්ටම් පෝරුව තියෙනවා සිවුරෝධ ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා ක්‍රියා කරවන්න පුළුවන් ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක් කෘෂි කාර්මික ශේෂ්ත්‍රවලදී මට්ටම් කිරීමට වගේම අක්‍රමවත් ඉඩම් නිසිලස සැකසීමට යොදා ගන්නවා දරුවනේ මට්ටම් පෝරුව ජල සම්පාදනයට පාරවල් තැනීමේදීත් මේක යොදා ගන්නවා මේ පෝරුව වැටි දමනය මෙන්න රිජරය තියෙනවා දරුවනේ මෙන්න රිජරේ වැටි දමනය ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක් තවත් රිජරේ නැත්තම් වැටි දමනය කියලා මේව හඳුන්වන්නේ අතින් ඇදගෙන යා හැකි රිජර් ගොවීන් භාවිතා කරන අතර ඒ ඉතා සරල උපකරණයක් දරුවනේ ඇලිහා වැටි සැකසීමේ මහා පරිමාණයෙන් සිදු කරන වගාවලදී දරුවනේ දිවිරෝධ හා සිවුරෝධ ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා ක්‍රියා කරව ගන්න පුළුවන් පුතේ වැටි දමන නිපදවලා තියෙන ඒ ආකාරයට උපකරණය ඇදගෙන යාමේදී ඇලි සැකසෙන අතර දරුවනේ ඇලියේ තිබූ පස් දෙපසට ගමන් කිරීමෙන් මොකද වෙන්නේ වැටි නිර්මාණය වීම සිද්ධ වෙනවා බොම ලස්සන ක්‍රියාවලියක් නේ දරුවනේ හරි මෙන්න මට්ටම් රේඛ්‍යය නැත්නම් පෝරු රේඛ්‍යය කියන උපකරණය බලන්න දරුවනේ මට්ටම් රේඛ්‍යය මේක ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක් නැත්නම් පෝරු රේඛ්‍යය මට්ටම් රේඛ්‍යය පෝරු රේඛ්‍යය බලන්න දරුවනේ ගොඩ වගා හා මඩ වගාවලදී භාවිතා කරන්න පුළුවන් මේකත් සිවුරෝධ ට්‍රැක්ටර් සහ දිවුරෝධ ට්‍රැක්ටර් වලට සම්බන්ධ කරලා ක්‍රියා කරන්න පුළුවන් පුතේ ලියදිවල ඇදගෙන යාමේදී පස ලෙවල් වෙනවා මට්ටම් වෙනවා දරුවනේ ලියදිවල මේ ඇදගෙන යාමේදී දිවුරෝධ සහ සිවුරෝධ ට්‍රැක්ටර් වලට සවි කරලා භාවිතා කරන්න පුළුවන් අනවශ්‍ය දෑ ඇදගෙන යාම කරන්න පුළුවන් දරුවනේ ලියදිවල ඇදගෙන යාමේදී පස මට්ටම් වෙනවා ඒ වගේම මේ වගා ශේෂ්ත්‍රයේ භූමියේ තියෙන අනවශ්‍ය දා ඇදගෙන යාමත් මේ වගින් සිදු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා දරුවනේ ඉදිරියට අපි හෝ උපකරණ වලට යන්නේ දරුවනේ අතුරියක් ගෑමේ උපකරණ හෝ උපකරණ ස්විස් හෝව චොපින් හෝව බ්ලේඩ් හෝව විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ මේ ස්විස් හෝව තියෙනවා චොපින් හෝව තනි තල කල්ටිවේටරේ තල තුනේ කල්ටිවේටරේ තියෙනවා දරුවනේ මේ බලන්න මේ හෝ උපකරණ ස්විස් හෝව චොපින් හෝව බ්ලේඩ් හෝව තියෙනවා දරුවනේ මේ දෙන්නේ හෝ උපකරණ ඉහළින් තියෙන මේ හෝ උපකරණ ටික දරුවනේ මේ බලන්න දරුවනේ ස්විස් හෝව තියෙනවා මේ චොපින් හෝව තනි තල කල්ටිවේටරේ සහ තල තුනේ කල්ටිවේටරේ තියෙනවා මේ අතුරියක් ගෑමේ උපාංගයි දරුවනේ මේ දකින්න තියෙන්නේ. පේලි අතර කුඩා වල් පැලයට ඉවත් කරන්න, ඒ වගේම වල ගොඩලි වූ භූමියවල පැලවලට හානි නොවන ලෙස කැසකසීම, පේලි අතර කුඩා ඇලි සැකසීම ආදී කටයුතු සඳහා යොදා ගන්නවා. අතින් ක්‍රියා කරන ඉතා සරල උපකරණ.
ජපන් රොටරි වීඩරය. මේවා අහනවා විභාගයට මේ වගේ උපකරණ දීලා අහන්න පුළුවන්. එක් සැරයක් අහලා තිබ්බ දරුණු විභාගයකට. මේ බලන්න. අතින් ක්‍රියා කරව හැකි මේ උපකරණයේ මඩබිම් භෝග වගාවේදී භාවිතා වෙනවා දරුවනේ. පේලියට වී වගා කරලා තියෙන භූමිය වල වල් මර්ධනයට යොදා ගන්න පුළුවන් අතින් ක්‍රියා කරන උපකරණයක් මේක. ජපන් රොටරි වීඩරය. වීඩ් කියන්නේ අපි මොනවද වල් පැලයට වීඩ් කන්ට්‍රෝල් කියන්නේ වල් පැලයට පාලනය. වීඩරයක්. එහෙනම් අතින් ක්‍රියා කරව හැකි මේ උපකරණයේ මඩබිම් භෝග වගාවේදී භාවිතා කරන්න පුතේ පේලියට වී වගා කරලා තියෙන භූමිය වල වල් මර්ධනය සඳහා මේ උපකරණය යොදා ගන්නවා. ඉතා සැහැල්ලු ලෙස නිපදව ඇති මෙය ඉදිරියට හා පසුපසට තල්ලු කිරීමේදී දැතිරෝධ වලින් ඉගිල්ලෙන වල් පැලෑටි මඩට යට වෙනවා. ඒකයි මං කිව්වේ ඉදිරියට සහ පසුපසට තල්ලු කරනකොට දරුවනේ මෙලෙස උපකරණය ඉදිරියට සහ පසුපසට තල්ලු කරනකොට මේ දැතිරෝධ වලින් ඉගිල්ලෙන වල් පැල පුතේ මොකද වෙන්නේ? පැලෑටි මඩට යට වෙනවා. මඩට යට වෙනවා. ජලයේ සහිත භූමි මත පහසුවෙන් මේක ඇදගෙන යන්න පුළුවන් පුතේ. මෙහි මඩේ ගිලීම වැළැක්වීමට සැහැල්ලු පැතලි ප්ලවකයක් තියෙනවා පුතේ. මඩේ ගිලෙන්නේ නැහැ. මේ සැහැල්ලු පැතලි ප්ලවකේ නිසා මේ උපකරණය මඩේ ගිලීමෙන් වළකිනවා. පසට පොහොර මිශ්‍ර කිරීමටත් මේ උපකරණය භාවිතා කරන්න පුළුවන්. පසට පොහොර මිශ්‍ර කරන්නත් වල් පැලෑටි පාලනයේ වගේම පසට පොහොර මිශ්‍ර කිරීම සඳහා ඒකත් අතුරු යත් ගෑමේ ක්‍රියාවලිය. අපි දන්නවා යම් කිසි භෝගයක් ක්ෂේත්‍රයේ සංස්ථාපනය කරපු අවස්ථාවේ නම් අසුරු නෙළන අවස්ථාව දක්වාම සිදු කරන ක්‍රියාකාරකම් තමයි දුවේ පුතේ මේ අතුරු යත් ගෑමේ ක්‍රියාකාරකම් වලට අයිති වෙන්නේ. කෝනෝ වීඩරය. කෝනෝ වීඩර එකක්. මේ බලන්නකෝ දරුවනේ කෝනෝ වීඩරය. මේ උපකරණය මොකද්ද? කෝනෝ වීඩර්. කෝනෝ වීඩරයක්. අතින් ක්‍රියා කරව හැකි මේ මඩ භෝග වගාවේදී යොදාගන්නේ. කෝනෝ වීඩරය දුවේ පුතේ අතින් ක්‍රියා කරවන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම මඩ භෝග වගාවේදී යොදා ගන්න උපකරණයක්. වල් මර්ධනය කිරීමට වගේම පොහොරේ දීමටත් භාවිතා කරනවා. බලන්නකො කෝනෝ වීඩරය විශේෂත්වයේ මේ කෝනෝ වීඩරය කෝනෝ වීඩ. මේක අතින් ක්‍රියා කරවන්න පුළුවන් මඩ භෝග වගාවේදී යොදාගන්නේ. විශේෂත්වය තමයි පුතේ මෙයාගේ රයිට් මේ බලන්න. එයා වල් මර්ධනය කිරීමට මෙන්ම දරුවනේ පොහොරේ දීමටද භාවිතා කරනු ලබනවා. වල් මර්ධනය කරන්න වගේම පොහොර දීමටත් භාවිතා කරන්න පුළුවන්. බිම් සැකසීමේ උපකරණ තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අන්න පුතේ විශේෂයෙන්ම අපි මේ ප්‍රාථමික බිම් සැකසීම ඒ වගේම ද්විතීයික බිම් සැකසීම සහ අතුරු යත් ගෑමේ උපකරණ සම්බන්ධයෙන් විස්තරාත්මකව ඒ උපකරණ වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විස්තරයක් ආදරණීය දුවල පුතාලා වෙත ගෙනාවේ දරුවනේ විශේෂයෙන්ම මේ යාන්ත්‍රිකකරණයේ ඒකකයේදී මේ බිම් සැකසීමේ උපකරණ සහ ඒවා හඳුනා ගැනීම අපි අඳුරගත්ත ගමන් මේවා හඳුනා ගන්න පුළුවන් වෙන්න පුතේ අඳුරගෙන නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ වලදී වගේම විභාගයේදී අපිට මේ රූප දීලා පුතේ ව්‍යුහගත මාදලී ප්‍රශ්න වලදී අනිවාර්යයෙන්ම සහ බහුවර්ණ මාදලී ප්‍රශ්නිකදී මේ රූප දාලා අපිට මොකද්ද මේ උපකරණය කියන එක වගේම මේ උපකරණයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අහන්න පුළුවන්. සමහර ඒ වගේ අපි දැක්කා ආකාර ක්‍රියාකාරීත්වයන් කිහිපයක් සමහර ඒ වගේ දෙකක් වගේ කරන්න පුළුවන් අවස්ථා තිබුණා දුවේ පුතේ අපි දැක්කා. එහෙනම් අපි දැන් විශේෂයෙන් සාකච්ඡා කරලා බලන්න යන්නේ ආදරණීය දරුවනේ මේ බිම් සැකසීමේ උපකරණ තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු මොනවද කියලා. විශේෂයෙන් ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ තෝරා ගැනීමේ දරුවනේ ප්‍රාථමික බිම් සැකසීම අපි දන්නවා මොකක්ද කියන එක දැනටමත් අපි දුවල පුතාලත් එක්ක දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් අපි ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ තෝරගද්දී පුතේ විශේෂයෙන්ම මේ සඳහා පස තෙත්ත පැවතීම අවශ්‍ය බැවින් මතක තියාගන්න දරුවනේ වර්ෂාවෙන් පස්සේ තමයි ඒ වගේම එහෙම නැත්නම් පසට ජල සම්පාදනය කරාට පස්සේ තමයි ශේෂ්ත්‍රධාරිතා මට්ටමට පැමිණි පසු තමයි උපකරණ ක්‍රියා කරවන්න ඕනේ. අන්න බලන්න. ගොවි මහත්තුරු මේ ප්‍රාථමික බිම් සැකසීම කියනකොටම මම දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරා. ගොවි මහත්තුරු මේ බිම් සැකසීම ආරම්භ කරන්නේ වර්ෂාවත් එක්ක. අපි දන්නවා හිතකර වර්ෂාපතනයේ හිතකර බලපෑමක් තමයි දරුවනේ බිම් සැකසීමේ කටයුතු පහසු වෙනවා. වර්ෂාව වැටිලා පොළොව මත පතිත වෙලා පුතේ එහෙම නැත්නම් ජල සම්පාදනයකින් පස්සේ අපි දන්නවා පස ශේෂ්ත්‍රධාරිතා අවස්ථාවටපත් වෙනවා. ඒ කියන්නේ පසේ පැවතිය යුතු ජල ප්‍රමාණයක් පස තුළ පවතින අවස්ථාවක් දරුවනේ. එහෙනම් අපි දන්නවා මෙන්න මේ අවස්ථාවේදී මේ කටයුතු සිදු කරන්න උපකරණ හැසිරවීම පහසුයි පුතේ. ඒ වගේම මේ වගා කුඹුරු වගා කරන්න කුඹුරු වලට ගොවි මහත්තුරු බිම් සැකසීමේ කටයුතු ආරම්භ කරන්නේ ජලයේ සැපෙවට පස්සේ.
ජල සම්පාදනයෙන් පස්සේ කුඹුරු වලට ජලය සැපුවට පස්සේ පුතේ මේ අපි දන්නවා තද වෙලා අපි තියෙන පස බුරුල් කරගන්න මේ අර ඉපනැල්ල කොටස් අයින් කරගන්න පුතේ පස පෙරලීම මේ පුතේ පස කැපීම වගේ කටයුතු සාර්ථකව සිදු කරන්න පුළුවන් උපකරණ භාවිතා කරන උදැල්ල භාවිතා කරන්න මේ උදළු මුල්ලුව භාවිතා කරන්න උපපස් නගුල භාවිතා කරන්න ගැමිලී නගුල යකඩ නගුල භාවිතා කරන්න දරුවනේ තැටි නගුල භාවිතා කරන්න අපිට අවස්ථාව තියෙන්නේ මෙන්න මේ පස තෙත් වෙලා තියෙන්න ඕනේ පුතේ විශේෂයෙන්ම බිම් සැකසීමේ කටයුතු පහසු කරන්න වර්ෂාපතනයකින් පස්සේ නැත්තම් ජල සම්පාදනයකින් පස්සේ පුතේ මේ කටයුතු අපි ආරම්භ කරන්නේ හරි එහෙනම් මතක තියාගන්න විශේෂයෙන්ම මේ බිම් සැකසීමේ උපකරණ තෝරා ගැනීමේදී සැලකල මත් වූ කරුණු යටතේ අපි විශේෂයෙන්ම කතා කරන්නේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ තෝරා ගන්නකොට පුතේ මේ සඳහා පස තෙත්ත පැවතීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා පුතේ වර්ෂාවෙන් පසු හෝ පසට ජල සම්පාදනය සිදු කරාට පස්සේ අපි දන්නවා පස ශ්‍රේෂ්ඨධාරිතා මට්ටමට පැමිණීම අනබාන පුතේ ශ්‍රේෂ්ඨධාරිතා අවස්ථාවේදී තමයි අපි දන්නවා පසක මේ භෝග වලට ලබාගත හැකි ජල ප්‍රමාණයක් තියෙන මේ ශ්‍රේෂ්ඨධාරිතා අවස්ථාවේදී ජල වහනයකට පස්සේ නේද දරුවනේ එහෙනම් අපිට ඒ අවස්ථාවේදී උපකරණ පහසුවෙන් ක්‍රියා කරවන්න හැකියාව ලැබෙනවා මේකෙදි භූමියේ වගා කිරීමට තීරණය කරලා තියෙන භෝග වර්ගයට අදාළවයි දුවේ පුතේ පස බුරුල් කළ යුතු ගැඹුරු තීරණය වෙන්නේ දරුවනේ අන්න ඒක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඒ නිසා ඊට සරිලන උපකරණ තෝරා ගැනීම අතිශයින් වැදගත් වෙනවා භෝග වර්ගයේ වගා කරන බලාපොරොත්තු වන භෝග වර්ගයේ අනුව පුතේ ඒ අවශ්‍ය ගැඹුරු තීරණය කරන්නේ පස බුරුල් කළ යුතු ගැඹුරු තීරණය කරන්න වෙනවා ඒ අනුව තමයි පුතේ ඊට සරිලන උපකරණ ගැළපෙන උපකරණ තෝරා ගැනීමෙන් මේ ප්‍රාථමික බිම් සැකසීම සිදු කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු වෙනවා දුවේ පුතේ හොඳයි දරුවනේ ඉදිරියට යන්න ද්විතීයික බිම් සැකසීමේ උපකරණ තෝරා ගන්නකොට දරුවනේ මෙම උපකරණ ප්‍රාථමික නගුල් වලට වඩා සැහැල්ලු වීම අත්‍යවශ්‍ය වෙනවා දරුවනේ. ඒක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දන්නවා ප්‍රාථමික බිම් සැකසීම සිදු කරපු භූමියක තමයි මේ ද්විතීයික බිම් සැකසීම සිදු කරන්නේ දරුවනේ. විශේෂයෙන්ම මේ පස් කැට පොඩි කිරීම, ඒ වගේම දරුවනේ පාත්ති සකස් කිරීම, ඒ වගේම අපි දන්නවා දරුවනේ වැටිහා ඇලි සකස් කිරීම, ඒ වගේම මේ වලවල් කැපීම වගේ කටයුතු සිදු කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මේ ප්‍රාථමික බිම් සැකසීමේදී අපි දන්නවා ප්‍රාථමික බිම් සැකසීමේදී ප්‍රාථමික මේ උපකරණ විශේෂයෙන්ම ද්විතීයික බිම් සැකසීම සඳහා තෝරගන්න උපකරණ මතක තියාගන්න මේ ප්‍රාථමික නගුල් වලට වඩා සැහැල්ලු වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම අතුරියත් ගෑමේ උපකරණ තෝරා ගැනීමේදී වැදගත් කරුණක් තමයි දරුවනේ මේ රොටරි වීඩරය, කෝනෝ වීඩරය වගේ මේ උපකරණ විශේෂයෙන්ම අපි තෝරගන්න අවශ්‍ය වෙන අතුරියත් ගෑමේ උපකරණ විදිහට මතක තියන්න අතුරියත් ගෑමේ උපකරණ තෝරා ගැනීමේදී උදාහරණයක් විදිහට අපි මේවත් අපි දන්නවා මේ සැහැල්ලු උපකරණ වීම වැදගත් වෙනවා දරුවනේ සැහැල්ලු ප්‍රාථමික නගුල් වලට වඩා සැහැල්ලු උපකරණ වෙන්න ඕනේ මේවා දරුවනේ විශේෂයෙන්ම මේ රොටරි වීඩරේ වීඩ් කන්ට්‍රෝල් සඳහා මොනවද දරුවනේ අපි කියනවා මේ වල්පැල පාලනය සඳහා විශේෂයෙන්ම කෝනෝ වීඩරේ රොටරි වීඩරේ තෝරා ගැනීමේදීත් ඒ කරුණ සලකා බැලීම වැදගත් වෙනවා දුවේ පුතේ බිම් සැකසීමේ උපකරණ නඩත්තු කරන ආකාරය දුවේ පුතේ අපි දැන් කතා කරන්න යන්නේ විශේෂයෙන් මෙතනදී බිම් සැකසීමේ උපකරණ නඩත්තු කරන ආකාරය දරුවනේ කතා කරන්න යන්නේ කොහොමද මේ බිම් සැකසීමේ උපකරණ මේන්ටේන් කරන්නේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ තියෙනවා ද්විතීයික බිම් සැකසීමේ උපකරණ තියෙනවා ඒ වගේම අපි දන්නවා මේ අතුරියත් ගෑමේ උපකරණ තියෙනවා ඉතින් විශේෂයෙන් මේවා අපි දන්නවා පවත්ව ගන්න කාලයක් භාවිතා කරන්න කල්පවතින්න නම් දරුවනේ මේවා නිසියායකරින් ක්‍රියාත්මක වෙන නිසියාකාරින් පවත්ව ගන්න ඕනේ නිවැරදි උපකරණ ක්‍රියාත්මක වෙන්න නම් මේ නඩත්තු කිරීම වැදගත් වෙනවා සාමාන්‍ය අපි මේ උපකරණ ගැන කතා කරද්දී ඔබට මතක ඇති ජල පොම්ප ගැන කතා කරනකොට මේවා නඩත්තු කරන ආකාරය ගැන විශේෂයෙන්ම කතා කරා ඒ අනුව තමයි මේ වගේ කල්පවත්ම තීරණය වෙන්නේ මේ වගේ නිසියාකාර අපිට අවශ්‍ය කරන බිම් සැකසීමේ කටයුතු නියම ආකාරයෙන් සිදු කරගන්න හැකියාව ලැබෙනවා දරුවනේ නිරදිව ක්‍රමානුකූලව නඩත්තු කිරීම ගබඩා කරලා තියෙන ආකාරය අලුත් වැඩියා කිරීම වගේ කටයුතු සුවිශේෂයෙන් සලකා බලා සිදු කරන්න ඕන ක්‍රියාවලියක් වාහනයකදීත් එහෙමයි ට්‍රැක්ටරයකදී දිවරෝධ ට්‍රැක්ටරයකදී සිවුරෝධ ට්‍රැක්ටරයකදී මේවා නඩත්තු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනේ එහෙනම් බලන්න දුවේ පුතේ මේ විශේෂයෙන්ම බිම් සැකසීමේ උපකරණ නඩත්තු කරන ආකාරය ගැන කතා කරද්දී භාවිතයෙන් පසු හොඳට පිරිසුදු කරලා සෝදලා වේලි තත්ත්වයේ ගබඩා කරන්න ඕනේ දරුවනේ බලන්න භාවිතා කරලා ඉවර වෙලා මේ ඉතින් අපි දන්නවා මල කන්න පුළුවන් වේල් නැත්තම් මේක නේද පුතේ ජලයත් එක්ක ගැටෙනකොට වාතයත් එක්ක ගැටෙනකොට මේවා මලින වෙන්න පුළුවන් මල කන්න පුළුවන් පුතේ උපකරණ ඉතින් මේ වගේ අපි දන්නවා වෙනත් ස්ථානයක සීසෑ මේ කටයුතු කරොත් ඒ තැන්වල වල් බීජ වගේ දේවල් එහෙම දේවල් මේවා තුල තැම්පත් වෙන්න පුළුවන් ඒවා වෙනත් ක්ෂේත්‍රයකදී ඒ තැන් වලට බෝ වෙන්න පුළුවන් පැතිරෙන්න පුළුවන් ව්‍යාප්ත වෙන්න පුළුවන් එහෙනම් භාවිතයෙන් පස්සේ මේ උපකරණ හොඳට පිරිසුදු කරලා හොදලා වේලි තත්ත්වයක් යටතේ ගබඩා කරලා තියන්න ඕනේ මේ බලන්න භාවිතයෙන් පසු හොඳින් පිරිසුදු කර
සෝදා වේලි තත්වයක ගබඩා කරලා තිබීම වැදගත් වෙනවා පුතේ. භාවිතයෙන් පස්සේ හොඳට සෝදලා පිරිසුදු කරලා වේලි තත්වයක ගබඩා කරලා තියෙන එක වැදගත් වෙනවා. ඊළඟට කැඩී ගිය හෝ ගෙවී ගිය කොටස් වෙනුවට පුතේ අලුතින් කොටස් සවි කරන්න අවශ්‍යයි. අන්න බලන්න. මේ උපකරණයක ඒ වගේම මේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණයක් වේවා, ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක් වේවා, නැත්නම් අතුරුයත් ගෑමේ උපකරණයක් වේවා. දරුවනේ මේ ඕනෑම උපකරණයක කැඩිලා ගියපු කොටස්, එහෙම නැත්නම් ගෙවී ගිය කොටස්, ගෙවෙන කොටස් තියෙනවා පුතේ. මේ යන්ත්‍රණේ පුතේ මේව වැඩ කරනකොට කැඩලා යන්න පුළුවන්, ගෙවෙන්න පුළුවන්. අන්න ඒ කොටස් පුතේ අනිවාර්යෙන් ඒ කැඩිලා ගියපු, ගෙවලා ගියපු කොටස් වෙනකොට අලුත් කොටස් සවි කිරීම මේ අලුත් වැඩියා කටයුතු විශේෂයෙන්ම සිදු කිරීම අතිශයින් වැදගත් වෙනවා දරුවනේ. ඒ වගේම මේ උපකරණ මං කිව්වා වගේ දිගු කාලයක් ගබඩා කරලා තියෙනකොට පුතේ ඒවායේ තල අපි දන්නවා තෙල් වල ගිල් වල නැත්තම් මලින වෙනවනේ පුතේ, මල කඩ කනවනේ වාහනේ වලින්නේ, යකඩ වලින් බොහෝ විට මේවා නිෂ්පාදනය කරලා තියෙන යානේ භාවිතා කරලා. ඉතින් මේවා මලින වෙන්න පුළුවන්, මල කන්න පුළුවන් පුතේ. ඒක නිසා උපකරණ දීර්ඝ කාලයක් අපි ඊළඟ කන්නේදී නම් මේ භෝග වගාව සඳහා බිම් සකස් කරන්න යොදාගන්නේ මේ කන්නේ කරලා සැරයක්නේ. එතකොට මේ උපකරණ දීර්ඝ කාලයක් ගබඩා කරලා තියෙනකොට පුතේ මේ වගේ තල, කැපුම් තල, තෙල් වල ගිල් වල, ඒ වගේම චලනය හා භ්‍රමණය වන කොටස් වලට පුතේ ඝර්ෂණය අඩු කිරීමට ස්නේහක යොදන්න ඕනේ පුතේ, ඔයිල් යොදන්න ඕනේ. ස්නේහක තෙල් යොදන්න ඕනේ පුතේ. විශේෂයෙන්ම මේ චලනය වන හා භ්‍රමණය වන කොටස් වලට පුතේ අපි අනිවාර්යෙන් ඒ වගේදී ඒ කොටස් වලට ඝර්ෂණය අඩු කරන්න ඕනේ පුතේ. සඳහා එනම් මොකද්ද? ස්නේහක තෙල් යොදන්න ඕනේ. ඒකත් ඊටාත්ම වැදගත් වෙනවා. අතිශය වැදගත් කන්නක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. ඒ වගේම උපකරණ ගබඩා වැස්සෙන් හා පින්නෙන් වළක්වා ගැනීමට කටයුතු කරන්න. පුතේ මෙන්න මේ ආකාරයට කටයුතු සිදු කරොත් අපි දන්නවා මේවා ඇත්තටම අපිට දීර්ඝ කාලයක් ගබඩා කරලා හොඳ තත්ත්වයෙන් පවත්වා ගන්න ඕනේ පුතේ. මොකද මේවා අපිට මිල අධිකයි, ඊළඟ කන්නේදී භාවිතා කරන්න ඕනේ පුතේ. ඒ නිසා මේවා නිවැරදිව පරිහරණය කිරීම වගේම පුතේ නඩත්තු කිරීම කටයුතු අතිශයින්ම වැදගත් වෙනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 13 වන ශ්‍රේණියේ පළවන ඒකකයේ 3 වන කොටසයි දුවේ පුතේ සාකච්ඡා කළා. අවසන් කරේ මේ පළවන ඒකකයේ විදිහට අපි සලකන්නේ විශේෂයෙන්ම අපි මේ සඳහන් කරලා තියෙන්නේ 12 වෙනි ශ්‍රේණියට අදාළව පාඩම් ඒකක 11ක් අවසන් වුණාට පස්සේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකයේ අපි 12 වෙනි ඒකකයේ විදිහට දුවේ පුතේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අපි විශේෂයෙන්ම මේ ඒකකයේ පළවෙනි කොටසේදී දරුවනේ කතා කරේ අපි මේ ජලය එසවීම සම්බන්ධයෙන් කතා කරේ. එදී ජලයේ එසවීමට අදාළ සම්ප්‍රදායික නොවන ජල එසවුම් උපාංග ගැන කතා කරා දරුවනේ. ඒ යටතේදී අපි දරුවොත් එක්ක කතා කරේ මේ ජලය එසවීමේ උපකරණ විදියට ජල පොම්ප ගැන, කේන්ද්‍රාපසාරී ජල පොම්ප සහ පිස්ටන් පොම්ප සහ ඒ වගේ ක්‍රියාකාරීත්වයේ මූලධර්ම කතා කරා දරුවනේ. ඒ ජල පොම්ප තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් යුතු කරුණු ගැන, ජල පොම්ප වලට ජලයේ එසවීමට අදාළ ගණනය කිරීම, ඒ හා සම්බන්ධ ගණනය කිරීම සඳහා සමීකරණ ගොඩනැගුවා දරුවනේ. ඉන් අනතුරුව දෙවනි කොටස යටතේදී දුවල පුතාලත් එක්ක අපි විශේෂයෙන්ම මේ ජල සම්පාදන පද්ධති විශේෂයෙන්ම දුවේ පුතේ ශුද්ධ ජල සම්පාදන පද්ධතියට අපිට 13 වෙනි ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාව අපි දන්නවා 2017 වසරේදී යාවත් කාල වුණා. එතකොට අපිට මේකෙදි තිබුණු අනිත් ජල සම්පාදන ක්‍රම ඉවත් කරලා 2013 හඳුන්වා දුන්න විෂය නිර්දේශය තුල අපි දන්නවා පෘෂ්ඨීය ජල සම්පාදනය, උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම, පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයට දරුවනේ බේසින් ජල සම්පාදනය, ඒ වගේම තීරු ජල සම්පාදනය, ඇලි ජල සම්පාදනය, ඒ වගේම අපි දන්නවා දරුවනේ මේ ජල සම්පාදනයේදී විශේෂයෙන්ම ගේටඩ් පයිප් එකක් මගින්, ඒ වගේම සයිපන හරහා ජල සම්පාදනය කරන ආකාරය, ඒ ජල සම්පාදනයට අදාළ ගණනය කිරීම, ජල සම්පාදන කාලාන්තරය තීරණය කරන ගණනය කිරීම, විවිධ ගණනය කිරීම ඇතුළත් වෙබද ඒ වගේම වැව් පද්ධතිය එකතු කරලා තිබුණා දරුවනේ. වැව් සම්බන්ධයෙන් කතා කරන්න තිබ්බා. අපි වැව්ක කොටස් නම් කරන්න දරුවනේ. ඒ වගේම මේ සම්ප්‍රදායික ජල සම්පාදන ක්‍රම, මේ ඉතිහාසය ගැන කතා කරන්න තිබ්බා. මේකේ විකාශය ගැන කතා කරන්න තිබ්බා දරුවනේ. ඒ වගේම අපි කිව්වා මේ අපි කියන උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම, පස මතු පිට යටින් සිදු කරන ජල සම්පාදන ක්‍රම ගැන වගේම මේ බිඳු සහ විසුරුම් ජල සම්පාදන පද්ධති ගැනත් අපිට මේ 2013 අවුරුද්දේ හඳුන්වලා දුන්න විෂය නිර්දේශය තුල කතා කරන්න තිබුණා. නමුත් දරුවනේ මේ විෂය නිර්දේශය යාවත් කාලවලට පස්සේ 2017 වර්ෂයේදී විශේෂයෙන්ම 13 වෙනි ශ්‍රේණියේ පළවෙනි ඒකකයට නැත්නම් මේ 12 වෙනි ඒකකයට අදාළ කරලා අපිට කතා කරන්න තියෙන දරුවනේ ප්‍රධාන වශයෙන්ම
මේ විශේෂයෙන්ම ශුද්ධ ජල සම්පාදන පද්ධති විදියට අපි දන්නවා වගාශයේ ශ්‍රියම් සීමිත ප්‍රදේශයකට සීමිත ජල ප්‍රමාණයක් පීඩනයක් යටතේ සැපීම සිදු කරන මේ වඩාත් කාර්යක්ෂම ජල සම්පාදන පද්ධති දෙකක් වෙන දරුවනේ බිඳු ජල සම්පාදනය සහ විසිරුම් ජල සම්පාදන පද්ධති ගැනයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් අපි දෙවනි කොටසේදී දරුවනේ සාකච්ඡා කළා අවසන් කරා දීර්ඝ වශයෙන් මේ බිඳු සහ විසිරුම් ජල සම්පාදන පද්ධති වල ක්‍රියාකාරීත්වය සහ ඒවා නඩත්තු කරන ආකාරයත් ඒවායේ වාසි අවාසි වගේම අපි විශේෂයෙන්ම සීමාකාරී සාධක ගැනත් කතා කරා. ඒ වගේම මේ තුන්වන කොටසේ 13 වන ශ්‍රේණියේ පළවෙනි එකකේ නැත්නම් 12 වන ඒකකේ තුන්වන කොටස යටතේ දුවේ පුතේ අපි කතා කරේ විශේෂයෙන්ම මේ බිම් සැකසීමේ උපකරණ ගැන කතා කරා ආදරණීය දුවේ පුතේ ප්‍රාථමික බිම් සැකසීම ද්විතීයික බිම් සැකසීම සහ අතුරියත් ගෑම සඳහා භාවිතා කරන උපකරණ ගැන හඳුන්වලා දීලා උපකරණ කතා කරලා පුතේ එක් එක් උපකරණ හඳුනාගන්නේ කොහොමද ඒ වගේ අපි රූපරාමු ආශ්‍රයෙන් විස්තරාත්මකව සාකච්ඡා කරලා බලලා අවසන් වශයෙන් සාකච්ඡා කරා කොහොමද මේ උපකරණ නඩත්තු කරන ආකාරය නිවැරදිව නඩත්තු කරන්නේ කල් තියා ගැනීමේ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ ආදරණීය දුවල පුතාලත් එක්ක අපි සාකච්ඡා කරලා අවසන් කරලා අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මේ ඒකකේ 4 වෙනි කොටසෙන් දුවල පුතාලත් එක්ක විශේෂයෙන්ම කතා කරන්න මේ දිවුරෝධ හා සිවුරෝධ ට්‍රැක්ටර් වලට අදාළ බල සම්ප්‍රේෂණ පද්ධති ඒ වගේ ඉන්ධන පද්ධති ඒ වගේම ස්නේහක පද්ධති ද්‍රාව බල පද්ධති වගේම පුතේ දිවුරෝධ සහ සිවුරෝධ ට්‍රැක්ටර් වලට වගේම අපි දෙපහර සහ සිව්පහර එන්ජින් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා වගේම සාකාරක්ෂක උපකරණ කොහොමද මේ ශාකාරක්ෂණ උපකරණ මොනවද ඒ වගේ අංක ශෝධන ක්‍රියාවලිය සිදු කරන ආකාරය කතා කරලා බලාපොරොත්තු වෙනවා මේ 13 වෙනි ශ්‍රේණියේ පළවෙනි ඒකකේ එහෙම නැත්නම් ඕගොල්ලෝගේ 12 වෙනි ඒකකයේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි පුතේ එහෙනම් අපි ආදරණීය දුවල පුතාලත් එක්ක මේ පාඩමේ ඊළඟ කොටසින් 4 වෙනි කොටසත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝන් දරුවනේ.